අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස හැම දිනම මේ මොහොතේ සූදානම් වෙන්නේ ඊ타ත්ම වටිනා අර්ථාන්විත ධර්මතාවයක් සඳහායි. ඒ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ සසර දුක්ගින් නිවීම පිණිස අපට අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට. ඒ වගේම තව දින කීපයයි තියෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ දෙමගුල සමරන වෙසක් පොහොය දිනේ. මේ වෙසක් සතිය අපිට හොඳ දැක්මක් ඇති කරගන්න පුළුවන් සැබෑ බෞද්ධයෙක් හැටියට බුදුරජාණන් වහන්සේගේ දෙමගුල අපි සමරන්නේ කොහොමද? මොන විදිහට කටයුතු කළාමද සැබෑවටම අපි නියම වෙසක් පොයක් සමරුව වෙන්නේ කියන කාරණාව. අර්ථාන්විත විදිහට මේ වෙසක් සමය ගත කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ බෞද්ධයෙක් හැටියට ජීවත් වෙන්න ඕනේ ආකාරي පෙන්වේ මොන විදිහටද? ඒ විදිහට මම ජීවත් වෙන්නේ කොහොමද කියන දැක්මක් අපිට ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි සිහිපත් කරගත යුතුයි වෙසක් එක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කළා. ඒ තුලින් බුදුරජාණන් වහන්සේ පූජා කරන එක. මෙතෙන්දී මම පොඩි කාරණාවකුත් මතක් කරනවා. සමහර අය මගෙන් අහලා තියෙන ප්‍රශ්න ඒක ගැන පින්වතුන්ලා දැනුවත් වෙන්න පින්වතුන්ලාගෙනුත් කෙනෙක් ඇහුවොත් ඕගොල්ලන්ටත් උත්තර දුන්නේ නැහැ. සමහර අය මගෙන් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ අපි කොහොමද තෙමගුල සමරන්නේ? බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉපදීම ඇත්තටම අපිට සැපයක්. සුඛෝ බුද්ධානං උපාදෝ සතුට. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වීමත් අපිට සැපයක් සතුටට කාරණාවක්. අපි කොහොමද සතුටු වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාපු එකට? බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාපු එක කොහොමද අපිට මංගල කාරණාවක් වෙන්නේ කියලා. හොඳට මතක තබා ගන්න අපි මේ සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ මංගල කාරණාවක් මිසක අපිට මගුලක් අවමගුලක් වෙච්ච දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීමත් බුදුරජාණන් වහන්සේට මංගල කාරණාවක්. ඉපදුණු නිසායි මේ සංසාර දුකෙන් ඈතර වෙන්න පුළුවන් වුණේ. සම්මා සම්බුද්ධත්වයට පත් වීම බුදුරජාණන් වහන්සේට මංගල කාරණාවක්. සියලුම දුකෙන් සදහටම නිවිච්ච දවස සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කිව්වේ ක්ලේශ පරිනිර්වාණය. කෙලෙස් නිසා එන දුකක් දුම්නසක් තිබුණා නම් ඒ දුකෙන් නිදහස් වෙච්ච දවස තමයි බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා දේශනා කළේ. කෙලෙස් ටිකෙන් එන දුක නැති වුණාට දුකෙන් මිදුණාට මේ කය තියෙන නිසා කය පරිහරණය කරන දුක ඉතුරු වුණා. පිරිනුවම් පාපු දවස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උතුම්ම මංගල කාරණාව. ඒ කය පරිහරණයෙන් ඇතිවෙච්ච දුකෙන්ද නිදහස් වෙච්ච දවස. ඒ නිසා අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල මිසක අපිට ඒ නිසා ඇතිවෙච්ච මංගල කාරණාවක් නෙවෙයි කියන කාරණාවත් මතක තබාගෙන කවුරු හරි ඇහුවොත් ඒ බවත් දැනුවත් කරන්න. බුදුරජාණන් වහන්සේගේ තෙමගුලනේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට සිද්ධ වෙච්ච වටිනාම මංගල අවස්ථා තුනක් එකතු වෙච්ච තැනයි අපි මේ සමරන්නේ නේද? ඉතින් සමහර අයට ඒ ගැන අමතක වෙලා වෙන්න ඇති. උහුම ප්‍රශ්න අහන අයත් ඉන්නවා. සමහරට ඕගොල්ලන්ගෙනුත් අහපු අය ඇති.
නේද? එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරන්නේ කොහොමද අපි සැබෑ බෞද්ධයෙක් හැටියට කියන කාරණාව තේරුම් ගත යුතුයි, තේරුම් කරගත යුතුයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ අසරණ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයේ දේශනා කළා. මේ අහිංසක සත්‍යය සසර දුකින් මුදවල හැකිතාක් එදා චාපාල චේතිය ළඟදී ආයු සංස්කාරය අතහැරලා ඉන් 3 මාසකට පස්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් උයන නැවත නොනැගිටින අදිෂ්ඨානින් යුක්තව සයනය කළා, පිරිනුවම් පවදාලා. ඒ අවස්ථාවේදී දින 7ක් මිනිස්යෝ දෙවියෝ නොඑක් විදිහේ පුද පූජාවන් පැවැත්වුවා. ඒ පිරිනුවම් පාණ්ඩ කලින් යමක ශාලා කියන්නේ යමක කියන්නේ දෙකක් කියන්නේ සල්ගස් දෙකක් අතර තථාගතයන් වහන්සේට පිරිනුවම් පෑම සඳහා ඒ ආසනේ සූදානම් කළා තියෙද්දි නොයෙක් දෙවියෝ හඬමින් වැළපෙමින් තථාගතයන් වහන්සේ පිරිනුවම් පානවා, සුගතයන් වහන්සේ පිරිනුවම් පානවා, ලෝකී ඇස දහම් ඇස ඉක්මනින් නිවිලා යනවා කියලා නොයෙක් විදිහේ විලාප දෙමින් දෙවි දේවතාවෝ අඬන්න ගත්තා. මිනිස්සුත් අඬන්න ගත්තා. ඒ එක්කම නොයෙක් දෙවි දේවතාවෝ ස්තුති ගීත කියමින් නොයෙක් විදිහේ තූර්ය වාදනය කරමින් නොයෙක් සුවඳ වර්ග මල් වර්ග වලින් බුදුරජාණන් වහන්සේ පූජා කළා, වන්දනා කළා. මිනිස්යොත් එහෙමයි, දිව්‍යොත් එහෙමයි. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ළඟට අරගෙන ප්‍රකාශ කරනවා, ආනන්ද, මේ ලෝකයා තථාගතයන් වහන්සේට මේ සා විශාල පූජාවක් කළා. ඒ කවුරුවත්ම ආනන්ද තථාගතයන් වහන්සේට පූජා කරන අය නෙවෙයි. ඒ ඔක්කොම තම තමන්ට කරගන්න උපකාර. ඒවා කර ගැනීම නිසා කුසල ධර්ම සිද්ධ වෙන්නේ ඒ කරන කෙනාගේ సంతානය තුල කරන කෙනාට. ආනන්ද, යම් කිසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා නම් මෙන්න මෙයාම තථාගතයන් වහන්සේට ගරු කරනවා, පූජා කරනවා, සත්කාර කරනවා කියලා පෙන්වව දාලා. එහෙනම් බුදුරජාණන් වහන්සේට ගරු කට යුත්තේ කොහොමද? තථාගතයන් වහන්සේට පූජා කට යුත්තේ කොහොමද? තථාගතයන් වහන්සේට සත්කාර කට යුත්තේ කොහොමද කියන එකට මිම්මක් අපිට ඒ තුලින් ලැබුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන මේ අවස්ථාවේ සැබෑ බෞද්ධයෙක් හැටියට කෙසේ ගත කළ යුතුද කියන උත්තරයක් අපිට ලැබුණා. ඒකේ අපි බලමු මොන විදිහකට කටයුතු කළාමද නියමාකාරයක ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් තථාගතයන් වහන්සේ පූජා කරන්නේ, පූජා කළා වෙන්නේ කියලා බලමු. අන්න ඒ ටික තේරුම් අරගෙන කළාමයි සැබෑවටම අර්ථාන්විත වෙසක් උත්සවයක් අපි සමරුව වෙන්නේ. පින්වතුනි, මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා නම් ධර්ම අනුධර්ම ප්‍රතිපත්තියක් තියෙයි. එතකොට ධර්මයට අනුව හැසිරෙනවා නම්, ධර්මානුධර්ම ප්‍රතිපත්තියක හැසිරෙනවා නම් මේ ධර්මතා දෙකෙන්ම එකම ධර්මතාවය අපි කැටි කළා ගත්තොත් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවට තමයි මේ ශාසනයේ ප්‍රතිපදාව කියලා කියන්නේ. මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව
දෙකට බෙදනවා විද්‍යා චරණ කියලා. ප්‍රඥාවේ ප්‍රභේදයක් හැටියට විද්‍යාවන් තියෙනවා ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා කියලා. චරණ ධර්ම වල සීල සමාධි චරණ ධර්ම 15ක් තියෙනවා. එතකොට මේ චරණ ධර්ම සහ විද්‍යාවෙන් යුක්ත වෙනවන යම් කිසි කෙනෙක් දෙකම හෝ දෙකෙන් එකක් හෝ ඒද ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ. නමුත් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා කියන එක ලෝකෙට ලෙහෙසි පහසු කාරණාවක් නෙමෙයි. ලෙහෙසි වෙන්නේ නැහැ. ඇයි අපිට ලෝකෙ තුල පැවරෙච්ච යුතුයකම් තියෙනවා, වගකීම් තියෙනවා, කටයුතු කාරණා තියෙනවා. ඒව ගැන හිතන්න කියන්න කරන්න කාලෙකුත් අවශ්‍යයි. ඒ නිසා අපිට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙනවා කියන එක අපහසුයි කියන එකයි ලෝකෙ තුල අද බොහෝ සෙයින් තියෙන්නේ. නමුත් මම මේ කතා කරන ටික බොහෝම වටිනා තැනකටයි එන්නේ. නියම විදිහට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙන්නේ කුමන ධර්මයක් ඉලක්ක කරගෙනද කියන කාරණාව මම පැහැදිලි කරනවා. මොකද සම්මා දිට්ඨිය නැමැති එකම ධර්මතාවයක් උපන් කල්ලි ඇති කල්ලි ඊතුරු අංග 7ම ඊට අනුව උපදිනවා. ඊතුරු අංග 7ම තිබුණත් සම්මා දිට්ඨිය ඊට අනුව උපදින්නේ නැහැ. සම්මා දිට්ඨිය තිබුණොත් සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන ඊතුරු අංග 7ම ඊට අනුව උපදිනවා. ඒ නිසා නියම ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇති වෙන්න ඍජුම දර්ශනය මොකක්ද කියලා පහසුවෙන් අපි ඉගෙනගෙන ඊට පැමිණ වාසයකට යුතුයි. ඉගෙනගෙන ඊට නැඹුරු වෙච්ච සිතකින් මේ කාලය තුල ගෙවන්න නම් ඒ ප්‍රතිපත්තියට උපකාර වූ අනුධර්මතාවයක් අපේ ගාව තියෙන්නට ඕනේ. ඒ තමයි මොකක්ද? අපි ගත කරන ජීවිතේ අපේ ජීවිත වටපිටාවේ අපිට හම්බ වෙච්ච දේවල් වල වටිනාකම අගය ටිකක් හරි අඩු වුණොත් තමයි මේ ප්‍රතිපත්තියට අපේ හිත නැඹුරු වෙන්නේ. කොච්චර බණ ඇහුවත් භාවනා ගැන ඇහුවත් බලන්න ගොඩාක් හිතේ සතුටකින් කැමැත්තකින් ඒ ප්‍රතිපදාවට අපි නැඹුරු වෙලා තියනවද නැඹුරු වෙනවද කියලා සමහර විට හිත බලෙන් වගේ තමයි යදගෙන යන්න වෙලා තියෙන්නේ නේ. ඇයි එහෙම වෙන්නේ? ඒ පැත්තට අපේ කැමැත්ත දුබලයි කියලා කියන්නේ අපේ කැමැත්ත බලවත් පැත්තක් තියෙනවා කියන එක. ඒ තමයි අපි ගත කරන ජීවිතය අපිට ඇත්ත මැත්ත වෙලා ඒව මගේම වෙලා ඒව වටිනාකම් අපිට දැනෙන නිසා. ඒ නිසා මේ වෙසක් සතියේ හැම කෙනෙක්ම මම මේ කියන ටික හිතන්න. ඒකාන්තයෙන් ඕගලන්ට යහපතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භවෝ විනා භවෝති අභිඤ්ඤම් පච්චවේක්කිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ඝාට්ටේනවා පබ්බචිතේනවා. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා පැවිද්දෙක් වේවා ගිහි ගෙදරක ඉන්න කෙනෙක් වේවා නිතරම මෙනෙහි කළ බැලිය යුතුයි. මොකක්ද? ප්‍රිය වූ මනාප වූ යම්තාක් දේවල් තියෙයි නම් මේ සියලුම දේයින් මං වෙන් වෙන්න වෙනව නේද කියලා මෙනෙහි කළ බැලිය යුතුයි කියලා පෙන්නනවා. ඇයි එහෙම මෙනෙහි කරන්නේ? කොහොමද එහෙම මෙනෙහි කරන්නේ? එහෙම මෙනෙහි කළාම ඇති යහපත මෙනෙහි නොකළාම වෙන අයහපත මොකද කියන එකත් අපි දැනගත යුතුයි. මම කියන්නේ යම්ම දෙයක් කරනකොට කරන දේ හොඳ අවබෝධයෙන් කට යුතුයි. මා සතු සියලුම දේ
ප්‍රියමනාප දේන් වෙන් වෙන්න වෙනවා කියලා අපි කොහොමද මෙනෙහි කරන්නේ? මම ඒක කියලා දෙන්නම්. මම මෙනෙහි කරන ආකාරයකට කියලා දෙන්නම්කෝ. එතකොට ඒකට ඕගොල්ලෝ උපමාවක් හදාගන්න තමන්ව. මම බොහෝ වෙලාවකට එක තැනක ඉඳගෙන මගේ මනස ජීවත් වෙන වටපිටාවේ ඉඳලා මන් දන්නා වූ දක්නා වූ මුළු ශේෂ්ත්‍රයටම පොඩි කාලේ ඉඳලා මේ තැන දක්වා දන්නා වූ දක්නා වූ මුළු ශේෂ්ත්‍රයටම හිත මෙහෙवला බලනවා. අම්මා තාත්තා අයියා අක්කා ගෙවල් දොරවල් තොට සග්බ්‍රහ්මචාරින් වහන්සේලා සේනාසන යම් තාක් නෑදකමකින් වටිනාකමකින් හසු වෙන සවිඥානික අවිඥානික සියලුම දේ මෙනෙහි කරලා බලනවාම හිතට දැනෙනවා මෙයාට කැමති මේ දේවල් වලට කැමති මේ ඒ වගේ තමන් මෙනෙහි කරලා බැලුවාම තමන්ට තමන් වටපිටාවේ ඉන්න ඕගොල්ලෝ බැලුවොත් අම්මා තාත්තා දුව පුතා ඒතොර ගෙවල් දොරවල් යාන වාහන ඔය ඔක්කොම එක හිතකටම අල්ලගන්න පුළුවන්. එහෙම මෙනෙහි කරලා බලලා මම හිතනවා මෙහෙම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ චිරං ජීවතිසෝ වසහතං අප්පංවා බියෝ. යම් කිසි කෙනෙක් බොහෝ කලක් ජීවත් වෙනවා කියලා කිව්වොත් අවුරුදු 100ක් හෝ ඊට පොඩ්ඩක් අඩු හෝ වැඩි වෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කියන්නේ දවස් වශයෙන් ගත්තොත් දවස් 36000යි. මාස වශයෙන් ගත්තොත් මාස 1200යි. කන බත් වේල් වශයෙන් ගත්තොත් බත් වේල් 72000යි. මම දැන් මගේ ජීවිතයට ගන්නවා 40 ගානක් වයස. නමුත් මම 50ක් විතර තියලා දැන් දවස් 18000ක් ගෙවිලා. තව දවස් 18000යි නේද මේ නෑදෑකන් ටික ඔක්කොම. මේ තරම් ආදරේ වුණාට තව දවස් 18000යි මව් සෙනෙහස තියෙන්නේ. ඊට පස්සේ අම්මා නෙමෙයිනේ. මේ තරම් සහෝදර සහෝදරි ඥාති හිතේසින් හිටියත් මේ වටිනාකම තව දවස් 18000යි. අනේ මාස 600යි තව තියෙන්නේ. මේ අවුරුදු 100කටම තියලා තව වැඩිතර එච්චරදී කියන එකක් දන්නවත් බෑ. නමුත් හිතනවා සැබෑවක්මයි මේ තරම් වටිනාකමෙන් ආදරෙන් සෙනෙහසෙන් ළඟින් ඉන්නවා කියලා හිතන මේ හැම දිනාගෙම සමාගම එකතුකම අනේ තව දවස් 18000කින් ඉවර වෙනව නේද? තව මාස 600කින් ඉවර වෙනව නේද? මෙච්චර දේවල් තියනවා කියලා කිව්වත් ඒ හැම දෙයකම අයිතිය තියෙන්නේ තව දවස් 18000යි නේද? තව මාස 600යි නේද? එතනින් පස්සේ මේ නෑදෑයෝ මේ යාළුවෝ මිත්‍රයෝ මගේ නෑදෑයෝ නෙමෙයි යාළු මිත්‍රයෝ නෙමෙයි. ඉතින් මේ ජීවිතේ හෝ සසරදී හෝ මරණාසන්න මොහොතේ කළ අකුසල ධර්මයක් සිහි වෙලා අපායට ගියොත් මේ නෑදෑයෝ බලපන්නේ ඒ ආත්ම භාවයට. මේ වස්තු වළංගු නෑ එතෙන්ට. ඒකාන්තයි මේන් අතහැරෙන්න බව. හොඳයි මරණාසන්න මොහොතේ කළ කුසල ධර්මයක් සිහිවිලා දිව්‍ය ලෝකෙ ගියොත් ඒ ගිල්ලා පහු එනකොටත් මේ නෑදෑයෝ නෑ. මේ වස්තුව නෑ. මේ කිසිම දෙයක් නෑ. හොඳයි මරණාසන්න මොහොතේ අපාය යන්නෙත් නැතුව දිව්‍ය ලෝකෙත් යන්නේ නැතුව නැවත මිනිස්සෙක් වුණා. මේ නෑදෑකන් ටික වෙනස් වෙලා. මේ වස්තු වල තියෙන අයිතිය වෙනස් වෙලා. මොන විදිහට බැලුවත් ඒකාන්තමයි මේ හැම දෙයකම වටිනාකම තව දවස් 18000යි නේද? තව මාස 6යි නේද? මොනතරම් අල්පයිද මේවේ අයිතිය? මොනතරම් අල්පයිද මේ බැඳීම් ටික? මොනතරම් තුච්චයිද මේ අයිතිවාසිකම් ටික? මොනතරම් තුච්චයිද මේ බැඳීම් ටික? මෙනෙහි කරනවා. අනේ මේ දවස් 18000ක් ජීවත් වෙන මාස 600ක් පමණක් අයිතිය පවතින මේ වස්තුන් කෙරෙහි සැබෑ වූ දැක්මක් ඇති කරගන්න බැරි වුණොත්, තණ්හාව ඇති කරගන්න බැරි වුණොත්, ඒ තණ්හාව නිසා නැවත
හීන ධාතුය හෝ ප්‍රනීත ධාතුය විඥානයේ පිහිටියොත් මේ වගේම සවිඥානික කයක් හදනව නේද? මම මෙනෙහි කරනවා. ඔගොල්ලොත් මෙනෙහි කරන්න මේ කියන්නේ. සවිඥානික කයක් හැදෙනව නේද? අද මේ ශරීරයට උණු වතුර එකක් වැක්කිරුවොත් මොනතරම් වේදනාවක් දැනෙයිද? අනේ එදාටත් ඒ ස්පර්ශ ආයතන හයටත් ඒ වගේම දුක දැනෙනවා. මේ ශරීරයට ඇසිඩ් ටිකක් වැක්කිරුවොත් මොනතරම් දුක් වේදනාවක් දැනෙයිද? එදාට ඇති වෙන ස්පර්ශ ආයතනටත් ඒ වගේ දැනෙනවා. අතපය කැපුවොත් නොයෙක් විදි රෝග පීඩාවක් ඇති වුන් අද මොනතරම් දුකක් දැනෙයිද? ඒ ඇති කරගන්න ස්පර්ශ ආයතනටත් ඒ වගේම වේදනාවක් ඇති වෙනව නේද කියලා මෙනෙහි කරනවා. අද මේ සියලුම දෙයින් දෙක අයිතිය මේ තරම් කෙටි කාලයයි තියෙන්නේ. කෙටි කාලයක් පමණයි මේක පවතින්නේ කියලා බලාගන්න බැරුව තණ්හාව ඇති කරගත්තොත් නැවත මේ වගේ දුක් ඇති වෙන හැටි මෙනෙහි කරනවා. ඊට පස්සේ හොඳට පින්වතුනි, ඇයි මේ විදිහට මම මේ පෙන්වන්නේ මෙහෙම සියලුම ප්‍රියමනාප දේන් වෙන් වෙන්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙනෙහි කළේ? බලන්න කිව්ව ඔන්න ඔය විදිහට අල්ලලා බලන්න, මේ ගැඹුරු අර්ථ ඕනේ නැහැ. ඊට පස්සේ ආපස්සට හැරිලා බලන්න. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සු ඉන්නවද කියලා, සත්වයෝ ඉන්නවද කියලා. අවුරුදු 100කින් එහා කවුරුත් මේ ලෝකේ හිටියේ නැද්ද? හිස්ද? අපි විතරද ඉන්නේ? නෑ. අපි වගේම මේ වගේම අම්මා තාත්තා දුව පුතා සහෝදරයන්ගේ ගැන සෙනෙහසින් ලෙන්ගතු කමෙන් අද අපිට උරුම වෙලා තියෙන වගේම අයිතියකින් මගේම වෙච්ච මනසකින් මේට අවුරුදු එහා මිනිස්සු ජීවත් වුණේ. නමුත් අද ඒ කවුරුවත් පේන්නේ නැහැ. එහෙනම් ඒ කාන්තෙන් සත්‍යයක් අවුරුදු 100ක් යනකොට මේ ටික අතහැරෙනවා. 50ක් ගෙවිලා නම් තව 50කින් දවස් 18000කින් අතහැරෙනවා කියන එක, මාස 600කින් අතහැරෙනවා කියන එක ඒ කාන්තෙන් ධර්මතාවයක් සත්‍යයක් නේද කියලා පිටිපස්සට තියලා බලාගත්ත හැකියි. බලලා හොඳට හිතනවා මෙච්චර ආදරේ කිව්වත් ඒ ආදරේ කමේ දවස් 18,000කට සීමා වෙලා. මෙච්චර වටිනවා වුණත් මේ වටිනාකමේ අයිති දවස් 18000ක මාස 6කින් ඉවරයි. ඇයි ඔය විදිහට බලන්න කියලා කියන්නේ? පින්වතුනි, මේ විදිහට නොපෙන්නකොට 18000 දින 18000කට පමණක් සීමා වෙච්ච සෙනෙහස, දින 18000කට පමණක් උරුම වෙච්ච වස්තුන්ගේ වටිනාකම සීමා අතික්‍රාන්ත විදිහට අපේ මනසට පෙන්නනවා. දවස් 18000කින් ඉවර වෙන බවක් පෙන්වන්නේ නැහැ. මාස 600කින් මේවා ඉවර වෙන බවක් පෙන්වන්නේ. මේවා මගේමයි, මගේ පුතාමයි, මගේ දුවාමයි. හැමදාම තියෙන දෙයක්, ඉන්න දෙයක් කියන දැක්මකට පෙන්නලා ඒ වස්තුන්ගේ වටිනාකම, ඒ ආදරයේ සෙනෙහසේ වටිනාකමේ සීමාවක් නැති තැන දක්වාම අපේ මනසට පෙන්නනවා. නමුත් අපි මෙච්චර දෙයක් තිබුණත් මේ වස්තුන්ගේ මේ ආදරයේ සෙනෙහස කියන රැකවරණයන්ගේ සීමාව පෙන්වුවම හිතට මෙච්චරයි පුළුවන්. එතකොට පින්වතුන් දන්නේ අර සීමාව ඉක්මවා පෙන්වන මනසෙන් ඇතිවෙන තණ්හාව ඇති වෙන්නේ වටිනාකම ගෙවෙනවා. වටිනාකම අඩු වෙනවා. අනේ මෙච්චර කලකින් ඒ කාන්තෙන් මෙබඳු කාල සීමාවකින් මේ ටික අතහැරෙනව නේද කියන ගතිය ඇති වුණාම නිතරම ඒ ටික ඇති කරමින් ඒ ටික රැකෙමින් කටයුතු කරන්න යෙදෙන සිතේ වේගය අඩු වෙනවා. එයාට මේ ධර්මයේ පැත්තට හිත නැඹුරු වෙනවා. ධර්මයේ හොයන්න උත්සාහවත් වෙනයි හොඳට තේරෙනවා. මම කොච්චර යමක් එකතු කළත්, කොච්චර ආදරේ අය හිටියත් මේ සීමාවෙන් එහාට මේ කවුරුවත් එන්නේ නැහනේ.
කවුරුවත් මට කවුවත් ගෙනියන්න බෑනේ. හොඳට පේනවා. අර අරක සූත්‍රයේ පෙන්වන විදිහට වර්ෂ වශයෙන්, ඍතු වශයෙන්, දවස් වශයෙන්, වත් වේල් ගන්න වශයෙන් හිතන්න පුළුවන්. ඔయిత වඩා ඔයගොල්ලෝ දක්ෂ නම් තව හිතන්න. සියලුම ප්‍රියමනාප වස්තුන්ගෙන් වෙන් වෙන බව කාල සීමාවල් දක්වන මම කිව්ව කෙනා කෙනාට තම තමන් උපමා කරගන්න කියලා මං අවුරුදු 50යි කියන මට්ටමට තියාගෙන මම හිතුවා නම් තම තමන්ගේ වයසට ආදේශ කරගෙන මට අයිතිය තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණයයි. වයස වැඩි වෙන්න අයිතිය අඩුයි. එතකොට ඒ විදිහට තමන් හිතලා බැලුවාම තමන්ට තේරෙනවා මේ හැම දෙයකම වටිනාකම බොහෝම කෙටි කාලයයි ටික කාලයයි කියලා. අන්න ඒ විදිහට මෙනෙහි කරනකොට මේ ලෝකයේ තුල පවතින කිසියම් දෙයක් කෙරෙහි ඕනෑවට වඩා බැඳෙන මනසක් හිටින්නේ නැහැ. ඒ වේගය අඩු වෙනවා. නිතරම ඒවා රැක්ක යුතුයි ආරක්ෂා කළ යුතුයි කියන තැනට හිත බැඳෙන්නේ නැහැ. අන්න ඒ බඳු කෙනාට බණ අහන්න භාවනා කරන්න ධර්මානුධර්ම ප්‍රතිපත්තියට වෙලා තියෙනවා ඉඩ තියෙනවා. එහෙම නැත්තම් බණ භාවනා කරන්න වෙලා නැත්තම් ඉඩ නැත්තම් කාලය නැත්තම් හොඳට දකින්න මේ පැත්තට ඉඩ නැත්තේ ඔයගලන්ට ඉඩ වැඩි මොකේටද? දෙමව්පියන්ගේ සහෝදරයන්ගේ දූ දරුවන්ගේ ඥාති හිතෙන්ගේ කටයුතු කරන්න. තමන්ට අයිති ඉඩකඩම් ගොඩනැගිලි ගෙවල් දොරවල් වතු පිටුවල කටයුතු තියෙන නිසායි ඕගොල්ලන්ට මේ පැත්තේ ඉඩ නැත්තේ. ඕගොල්ලන්ගේ ඒ පැත්ත සීමා කරගත්තාම පින්වතුන්ට નિરાයාසයෙන්ම නිබඳව ඉබේම මනසේ ඉඩ ලැබෙනවා. මොකේටද? මෙන්න මේ ධර්මයේ තියෙන පැත්තට. එතකොට මෙන්න මේ ධර්මයේ පැත්තට ඉඩ හදාගෙන අපි ධර්මයේ නුවණින් මෙලෙහි කළ යුතුයි. ප්‍රතිපත්ති ධර්මයේ හැසිරිය යුතුයි. ඒ ප්‍රතිපත්තිය තුලත් බොහෝම වටිනා තැනක් දෙනවා තථාගතයන් වහන්සේ එක තැනකදී. සත්‍යාවිය ඕමට්ටෝ ඩහියමානෝව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිබ්බජේ. සැටින් පහර ලද්දෙක් වගේ හිස දැවෙන්නෙක් වගේ මහාන සක්කාය දිට්ඨිය දුරු කරගන්න සිහියතුව හැසිරෙන්න කියන මෙන්න මේ අවවාද දෙනවා අපිට. මේ ගාථාව තියෙන සංයුක්ත නිකායේ දේවදත්ත සංයුත්තේ එක්තරා දෙවියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන වචනයක් සත්‍ය විය ඕමට්ටෝ ඩයමානව මත්තකේ පුඤ්ඤානි කෛරාත සුඛවහන්ති. දෙවියා කියනවා සැතින් පහර ලද්දෙක් වගේ හිස දැවෙන්නෙක් වගේ තමාට සුව එළවන පින්කම් පුළුවන් තරම් කරගත යුතුයි කියලා. මේ දෙවියා දීර්ඝායුෂ්ක දෙවියෙක්. බ්‍රහ්ම ලෝකේ උපන්න දෙවියෙක්. අනේ මනුස්ස ලෝකෙ දිහා බලනකොට මේ මිනිස්යන්ගේ ජීවිත දැකලා මේ දෙවියට හරි සංවේගයක් ඇති වුණා. දෙවියා උපමාවක් පෙන්වනවා වහින වෙලාවක වතුර වලකට වැහි බින්දු වැටෙනකොට වැහි බින්දු ඇති වෙලා නැති වෙනවා පෙනෙන්නේ යම්සේද. මේ මිනිස්සු ඉපදිනවා මැරෙනවා විතරයි දෙවියන්ට පෙනෙන්නේ. ජීවත් වෙන බවක් පෙනෙන්නේ නැහැලු. මොකද ඒ දෙවියෝ ඉච්ඡර දීර්ඝායුෂ්කයි. අපි කියමු මනුස්ස ලෝකයේ අවුරුදු 50ක් චාතුම් මහරජික දිව්‍ය ලෝකෙට එක දවසක්. මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් තව්තිසාවට එක දවසක්. මනුස්ස ලෝකයේ අවුරුදු 200ක් යාමයට එක දවසක්. මනුස්ස ලෝකයේ අවුරුදු 400ක් සිතට එක දවසක්. මේ වගේ ආවශ්‍ය ගියාම බ්‍රහ්ම ලෝකෙට යනකොට මිනිස්සු ඉපදිනවා ජීවත් වෙනවා පෙන්වලා ඉපදිනවා මැරෙනවා විතරයි. දෙවියට හිතනවලු අනේ මේ හැමෝම ධ්‍යාන ප්‍රතිපatti මට්ටමේ භාවනාමය කුසල ධර්මයක් කළා නම් බොහෝ කොට කුසල් කළා නම් මේ වගේ තැනකට ඇවිල්ලා බොහොම පහසුවෙන් ඉන්නව නේද කියලා හිතිලා අනුකම්පාවෙන් තමයි
බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කළේ සත්‍යාවිය ඕමට්ටෝ ඩයමානෝ මත්තකේ පුඤ්ඤානේ කෛරාත සුඛවහන්ති. පින්කට යුතුයි Tamanට සැපයලවන පින්කට යුතුයි කියලා. දෙවියා එහෙම ප්‍රකාශ කළාට ඒ ගාථාව දුස්සහිතයි කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. මොකද පින් කළ බ්‍රහ්ම ලෝකෙ ගියත් ආයේ සතර අපායෙන් මිදලා නැහැ. සතර අපා දුකට එන්න වෙන නිසා බුදුරජාණන් වහන්සේ ඒක නිවැරදි කළ දේශනා කරනවා. සත්‍යාවිය ඕමට්ටෝ ඩයමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ වික්ඛු පරිබ්බජේ. සැතින් පහර ලද්දෙක් වගේ හිස දැවෙන්නෙක් වගේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න සිහියතුව විසෙන්ද කියලා පෙන්වනවා. සක්කාය දිට්ඨිය නැමැති එකම ධර්මතාවය දුරු කළොත් පින්වතුනි භවයේ 7 වතාවකට වඩා උපදින්නේ නැහැ. ඒිට මෙහා මොනතරම් කුසල් කළත් මොනතරම් ධ්‍යාන ලැබුවත් ඒ හැම කෙනෙක්ම විතක උඩට විතක යටට යමින් මේ අත මේ ගිනි ගොඩ ඇතුළෙම කැරකිනවා මිසක නූල් පන්දුවක් උඩ දැම්මම විතක මුලින් මිතක ආගේ මිතක මැදින් වැටෙනවා වගේ අපාය යනවා මිනිස්සු වෙනවා දිව්‍ය ලෝක යනවා බ්‍රහ්ම ලෝක යනවා ආය මිනිස්සු වෙනවා දිව්‍ය ලෝක යනවා බ්‍රහ්ම ලෝක යනවා මේක තමයි කෙල්ලවරක් නැති කතාව. මේ වගේ නෙමෙයි මහ විශාල සම්පත්තිය උරුම වෙනවා. ඊතා දුක්ඛිතාත්ම භාවයෙන් උරුම එකම එක කතාවක්. එකම එක පැවැත්මක් තියෙන්නේ කෙලවරක් නැති. ඉතින් මේ සියලුම දුක් සහගත සංසාර ගමන අවසන් වෙනවා මොකෙන්ද? සක්කාය දිට්ඨිය දුරු වුණොත් කියලා දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ නිවැරදි කළා. සත් පහරක් වැදුනොත් ඇඳගෙන නැඳුමට හිසට ගිනි ගත්තොත් ඒකවත් ගැන නොබලා මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වීම සුදුසුයි කියලා. පින්වත්නි හොඳට බලන්න කවුරු හරි කෙනෙක් ඔයගලන්ට පිහියකින් හරි කඩුවකින් හරි ආයුධයකින් ඇන්නොත් ඔයගොල්ලෝ මොකද කරන්නේ? අනිත් ඔක්කොම ගැන නොසලකා ඒ ආයුධ පහර වැදුන එකට ප්‍රතිකර්ම කරගන්න උත්සාහවත් වෙනව නේද? අනේ ළමයා තාම ඉස්කෝලේ ගිහිල්ලා ආවේ නැහැ. ළමයා ආවහම මම බෙහෙත් ටික දාගන්න එන්නම් කියනවාද? නැත්තම් ගෙදර ගේට්ටු වහන්න බැරුණා, දොරවල් වහන්න බැරුණා පොඩ්ඩක් ඉන්න මම දොරවල් වහලා එන්නම් කියනවාද? නෑ. බැරිලා ඕගොල්ලෝ ඇඳගෙන ඉන්න ඇඳුමට එකපාරටම ගින්නක් ඇවුලුනොත්, හිසට ගින්නක් ඇවුලුනොත් මොකද කරන්නේ? නෑදෑකම් වස්තු ගැන බලනවද? ගින්න නිවා ගන්න උත්සාහවත් වෙනවද? ගින්න නිවා ගන්නත් පොඩ්ඩක් ඉන්න මම අල්මාරිය වහලා එන්නම් ඒක වහගන්න බැරුණා. දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ආවේ නැහැ. ඇරලා ආවහම නිවා ගන්න කියනවද? නෑ. ඒ ගැන නොසලකා ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඇඳගෙන ඉන්න ඇඳුමට ඇවිල්ලා තියෙන ගින්න නිවා ගන්න උත්සාහවත් වෙනව නේද? ආයුධ පහර කාපු එකට ප්‍රතිකර්ම කරගන්න උත්සාහවත් වෙනවා. එතකොට හොඳට බලන්න අනිත් කිසිම දෙයක් නොසලකා නොබලා ඒවට දෙවනි තැන දීලා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම සත් පහර ලැබුණ එකට ගිනිගත් ඇඳුම ගිනිගත් එක නිවා ගන්න ප්‍රථම ස්ථානය දෙනවනේ. ඒ විදිහටම සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිබ්බජේ දෙනවා අපිට මිම්මක්. මොන තරම් අවශ්‍යතාවයක් ඇති කරගත යුතුද සක්කාය දිට්ඨිය දුරු කරගන්න? මොනතරම් මානසික අවදි බවක් ඇති කරගත යුතුද සක්කාය දිට්ඨිය දුරු කරගන්න? මොනතරම් උත්සාහවත් බවක් ඇති කරගත යුතුද සක්කාය දිට්ඨිය දුරු කරගන්න කියන එක පෙන්නනවා. ඒකේ අර ගෙවල් දොරවල් දූ දරු නෑදෑයෝ රන්රිදි කිසිවක් ගැන නොබලා සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වීම සුදුසුයි කියන එකට මිම්මක් දෙනවා. ඊට පස්සේ ඊටත් වඩා පෙන්නනවා මොකද්ද? ඇඳගෙන ඉන්න ඇඳුමට හෝ අඳුමට ගිනිගත්තොත් ආයුධ පාරක් වදුනොත් ඒ ගැන නොසලකා සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වෙනවා නම් ඊට සුදුසුයි කියලා පෙන්නනවා. ඒ තරම් මේ ධර්මයේ වටිනාකම දන්න නිසායි අතීත උත්තමයෝ
තමන්ට වැදුණු ඊතලේ ගලවලා ඒ තුලට තනකොළ උබාගෙන ඒ තුවාලේ විදර්ශනා කළ සසර දුකින් මිදිච්ච චරිත තියෙයි. නොයෙක් වනමුර්ග කැලේ භාවනා කරනකොට නොයෙක් වනමුර්ගයන්ට හසු වෙලා මේ ශරීරයේ කොටස් කඩාගෙන කද්දී පෙරලි කෑග ගහ කය බේර ගන්න දඟලන්නේ නැතුව ඒ ඇති වෙන වේදනාවම අරමුණු කරගෙන ඊටත් වඩා සුදුසුයි ඒ තුවාලට බෙහෙත් කරගන්න දඟලනට වඩා සුදුසුයි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියන කම සත්පුරුෂ මනසේ තිබුණු නිසා ඒ වේදනාවම අරමුණු කරගෙන රහත් වෙච්ච ජීවිත කතා චරිත කතා අපේ ශාසනය තුල උනතරම් තියෙයි. පින්වතුනි කෙලවරක් නැති සංසාර ගමනක එන අපේ ජීවිතයටත් ඒ වගේම සද්ධර්මයේ අවශ්‍යතාවයක් ලැබුණු දවසටයි දැනුණු දවසටයි අපි මේ සංසාර දුකින් ඈතර වෙන්නේ. මේට ඉස්සෙල්ල ජීවිතයකත් පින්වතුනි අපි හිටියානම් අනේ සමහර විටක අපේ ගෙදර තියෙන්න ඇත්තේ මහරහතන් වහන්සේලා වැඩ සිටිවි විහාරයකට අල්ලපුවත් වෙන්න ඇති. දරුවන්ට උගන්වන්න, කණ්ඩ බොන්න දෙන්න, ගෙවල් දොරවල් රැකී ටික ගෝපනය කරන්න තිබුණු හින්දා එදා බණ අහන්න අපිට වෙලාවක් නැති වෙන්න ඇති. කාලයක් නැති වෙන්න ඇති. ධර්මවලංගේ මූණ බලපු නිසා, ලෝකයේ මූණ බලපු නිසා, සද්ධර්මයේ මූණ නොබලපු නිසා එදා අපිට විමුක්ති මාවත අතහැරුණා. ඒ සත්පුරුෂ උතුමියෝගේ සමාගම අපිට අතහැරුණා. ඒ සත්පුරුෂ භූමිය අපිට අතහැරුණා. අපි විශ්වාස තබපු ධර්මවල ගෙවල් දොරවලුත් ඒ ජීවිතෙත් දවස් 36000 වගේ දවස් ගණනකින් මාස ගණනකින් පස්සේ ඒ ටිකත් අතහැරුණා. හිටපු තැනත් නැති වෙලා යන්න තියෙන මගත් නැති වෙලා සංසාර සාගරයට වැටිලා අද මේ වගේ ආත්ම භාවයකට අහු වෙලා මේ වගේ ගහගෙන යනවා. අදත් අපි මේ ටික අතහැර ගත්තොත් පින්වතුනි අද මෙතෙන්ට ආපු අපිට ඒ ජීවිතේ දරුවෝ ඇවිල්ලා උදව් කරනවද? ඕගොල්ලන්ට කවුරු හරි බයිනකොට හිත රිදෙනවා නම්, ගහනකොට හිත රිදෙනවා නම්, සීත වැස්ස අවුසුලන් වලින් පීඩා විඳින්න වෙනවා නම්, නිന്ദා අපහාස අහන්න වෙනවා නම්, අනේ මගේ අම්මා, මගේ අප්පච්චි, මගේ අක්කා සසරට වැටුනේ මං හින්දානේ කියලා බෙරගන්න ඉන්නවද? අඳුරනවද? ඒ සම්පත්තිය එනවද? එකම කතාවක් තියෙන්නේ මේක හඳුනගන්න. අද තියෙන වස්තුත් එහෙමයි. ඕගොල්ලෝ මේ වස්තු කෙරෙහි තණ්හාවෙන් මේව දිහා මූණ බැලුවොත්, ධර්මයේ මූණ නොබැලුවොත් කලම විමුක්තිය මාවත අතහරිනවා, අතහැරෙයි. ඕගොල්ලෝ විශ්වාස කරපු මූණ බලපු වස්තු නෑදෑයොත් දවස් 36000කින් මාස 1200කින් පස්සේ අතහැරෙයි. යන්න තිබුණු තැනත් අතහැරියා, අල්ලගෙන හිටපු තැනත් අතහැරෙන ඕගොල්ලෝ සංසාර සාගරයට වැටෙයි. මේ වගේම ආත්ම භාවයක් දුක් සමහරට මෙතන තියෙන තණ්හාව වැඩිනු මේටතොල දුක්ඛිත ස්වභාවයකටපත් වෙයි. මේ කවුරුවත් එයි කියලා හිතනවද බේරගන්න? එන්නේ නැහැ. අර කපුටගේ කතාව අහලා තියෙනවද? මම දේශනා කළා තියෙන පරණ අලුතින් දේශනා කළා නෑ, මම කියන්නකෝ ඒක පොඩ්ඩක්. ලෝයඩ සංගරාවේ තියෙනවා කවියක් අහලා තියෙනවද? ගංග යන ඇත්කුණ ඉඳමස් රසට සිදු මැද වැද වෙන සුනමෙන් කපුට ලද්ද ඉසුරෙහි ලොබ කළහොත් තොපට භව සයුරෙන් ගමනක් නැත ගොඩට කියලා. මේ විදගම ස්වාමීන් වහන්සේ මේ කවිය ලිව්වට මේක බෞද්ධ සාහිත්‍යයේ එන බොහෝම වටිනා කතාවක් තියෙනවා. කතාවක් වටා එක්තරා කාලයකදී ඉන්දියාවේ හිමාල ප්‍රදේශයට මහ විශාල වර්ෂාවක් එක දිගටම දවස් ගණනක් වහින්න ගත්තා. දින 7ක්ම එක දිගටම අකණ්ඩව මහ විශාල වැස්සක්. ඒ වැස්ස කොච්චරද කියනවනම් වටපිටාවේ තියෙන මහ විශාල බරසාර වස්තු පවා පාවෙන්න ගත්තා. ඔය පාවෙන වස්තු අතර මැරිලා වැටුණ ඇතෙක්ගේ කුණකුත් පාවුණා. මේ ඇත්කුණ මැරිච්ච ඇත්කුණ
ගහගෙන ඇවිල්ලා ගංගානම් ගඟට වැටුණා. දැන් ගංගානම් ගඟේ උඩහ ඉඳලා මේ ඇත්කුණ හෙමෙන් කෙමෙන් ටිකෙන් ටික පාතර ගහගෙන එනවා. කෑමක් හොයාගෙන ගියා කපුටේ. කපුටා කියන්නේ ස්වභාවයෙන්ම කෑදර සතෙක්. කපුට දැක්කා ඇත්කුණ. දැකලා ඇත්කුණේ වැහුවා. වහලා හොටෙන් හැම ඉරලා මස් ටිකක් කෑවා හරි රහයි. ඇත්කුණේ මිදගෙන හොට දාලා ගඟෙන් වතුර බිව්වා තිබහතේ. වතුර බොනෝ මස් කනවා. දැන් කපුට කල්පනා කරනවලු මේ තරම් කණ්ඩ බොණ්ඩ තියෙන හොඳ තැනක් කවරනම් මෝඩෙක් දාලා යයිද කියලා හිතලා ස්ථීරව හිතාගත්තා මොකද්ද මම දැන් ඇත්කුණේම වාසය කරනවා කියලා. කපුට දැන් ඇත්කුණේ වාසය කරනවා මස් කනවා වතුර බොනවා. කිසි වෙහෙසකුත් නැහැ හරි සැපයි සැනසෙල්ලයි. කපුට වහලා හිටියට ඇත්කුණ නතර වෙලා නැහැ. කෙමෙන් ටිකෙන් ටික හිමින් මේ ඇත්කුණ ගහගෙන ඇවිල්ලා මොහොතට වැටුණා. මූදෙනුත් රැල්ලෙන් රැල්ලට අහු වෙලා කෙනෙක් ගියොත් නැවත එන්න බැරි තරම් ඈතකට යනකම් දියවැලකට අහු වෙලා ඇත්කුණ ගහගෙන ගියා. දියවැලකට අහු වෙලා ඇත්කුණ ඈතකට ගහගෙන ගිය කපුට දන්නේ මස් කනවා වතුර බොනවා ඉන්නවා. සත්‍ය ගණනක් යනකොට ඇත්කුණ ටිකෙන් ටික දිය වෙන්න ගත්තා. දැන් පොඩි හං කෑල්ලක එල්ලිලා ඉන්න දැන් තේරුම් ගත්තා මේක නම් ඉන්න සුදුසු තැනක් නෙමෙයි. දාලා යන්න ඕනේ කියලා ඉගිල්ලිලා උතුරු පැත්තට ගියා ගොඩබිමක් පෙන්නේ නැහැ. දකුණු පැත්තට ගියා ගොඩබිමක් පෙන්නේ නැහැ. නැගෙනහිර බටහිර පැත්තට ගියා හතර පැත්තටම ගියා ගොඩබිමක් පෙන්නේ නැහැ. හිටපු තැනට එන්නකොට ඉතුරු මස් හම් කෑල්ලත් මාළු කාලා. කලින්ම බීරලා යන්න තිබුණ මස් ටික කාපු එකේ නෙමේ දෝෂේ ස්ථිර වාසියට පැමිණි එකේ දෝෂේ. කලින්ම යන්න තිබුණු මාවත අතහැරුණ ඇත්කුණේ වාසියට ඉන්න සුදුසුයි කියලා හිතාගත්ත දවසේම බීරලා යන මාවත අවැහුණා. විශ්වාස කරගෙන හිටපු ඇත්කුණ ඒකත් දිය වුණා. යන්න තිබුණු තැනත් නැති වුණා. හිටපු තැනත් නැති වුණා. දෙපැත්තෙම පිරිහුණු මේ කපුටා ජල සාගරයට ඇදගෙන වැටෙනකොට ඒකේ හිටපු මාළු නොයෙක් සත්තු මේ අත දෙපාරක් තුන් පාරක් ගැසුවා කපුටව විනාශ වුණා. හිමාලයේ වාසය කරපු ඍෂිවරයෙක් ලුණු ඇඹුල් සේවීම සඳහා උඩින් යනකොට දැක්ක මුහුදු මැද්දේ කපුටු තටු තියෙනවා. කල්පනා කරන කිසිම වෙලාවක කපුටෙක් වගේ සතෙක් මෙච්චර දුරක එන්නේ නැහැ. තටු වගේ සැහැල්ලු දෙයක් ගහගෙන එන්නෙත් නැහැ. මෙච්චර දුරකට කපුටු තට්ටු ආවේ මේව කොහෙන්ද කියලා මෙයා එ르දියෙන් ආවර්ජන කරලා බලනකොට දැක්කා කපුට ඇත්කුණේ වහලා කරගත්ත විනාශය. මේක උපමා කරගෙන නුවණක් තියෙන සත්පුරුෂය මේක අහලා විමුක්තියක් ලබා ගනිත්වා කියන අදහසින් ඒ ඍෂිවරයා ධර්ම දේශනා කළා. පින්වතුනි රාජ්‍යයන් 7ක් මේ සංවේගයට රාජ්‍යයන් දාලාවිලා පැවිදුණා. ඒ බොහෝ දිනක් බ්‍රහ්ම ලෝකෙ ගියා කියලා පෙන්නනවා. මතක් කරනවා පින්වතුන්ට කපුට ඇත්කුණේ වහලා මස් කෑම දෝෂේ නැහැ. ගංගේ කිරුළ මුහුද අයින දක්වාමත් කෑවත් කමක් නැහැ. එතනින් හරි ගිලිලා ගියා නම් නමුත් කපුටට වැරදුණු තැනක් තිබුණා. කවරනම් මෝඩෙක් මෙබඳු කන බොන තැනක් දාලා යයිද මම නම් යන්නේ නැහැ කියලා තිබුණු අදහසක් තිබුණා නම් එපමණකින්ම විමුක්තිය මාවත ඇහුරුණා. තමන් විශ්වාස කරපු දේත් අතහැරුණා. දෙපැත්තෙම අතහැරපු කපුට ජල සාගරයට වැටුණා වගේ. පින්වතුනි ඇත්කුණ වගේ තමයි ජීවිතේ ජීවත් කරන්න අපිට හම්බෙච්ච වටපිටාව. අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ නෑදෑයන්ගෙන් යුක්ත ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියන මේ වස්තු ඇත්කුණ වගේ තමයි. මේක පරිභෝජනය කළාට කමක් නෑ මිදිලා යන මනසකින්. නමුත් මේ තරම් දේවල් තියෙද්දි මේවා මමමයි මේවා මගේමයි කියලා ස්ථීරයි කියලා බොහොම ආදරෙන් බැඳිලා
අපි මේව තුලම ඇලිලා ගෙල්ලා මේවා මගේම කරගෙන ඉන්නවා කියන කපුට ඇත්කුනේ වැහුවා වගේ. ඒ ඉන්න මනසට ධර්මයක් ඕනෙ වෙන්නේ නැහැ, විමුක්තිය මාවතක් නැහැ, අතහැරුණා. අනේ මම මගේ කියලා හිතාගෙන හිටපු මේ ටිකත් දවස් 36000කින් අතහැරෙනකොට මාස 1200කින් අතහැරෙන ඒ කිට්ටු වෙනකොට ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, අතපය වැළංගු නැති තත්ත්වයටපත් වෙගෙන යනකොට තේරෙනවා මේක දැන් නම් ඉන්න සුදුසු නෑ කියලා. එතකොට බේරලා යන්න තියෙන මාවත නෑ, බණ අහන්න කන ඇහෙන්නේ, පොතක් බලන්න ඇස් පේන්නේ, පන්සලට විහාරයට යන්න භාවනා කරන්න අතපය තියාගෙන වළංගු නෑ. විමුක්තිය මාවත කලම අතහැරිලා. තමන් විශ්වාසය කරපු දුවදරුවෝ දේපල වස්තුවක මේ ටිකෙත් අතහැරිලා. මේ දෙපැත්තෙන්ම පිරිහුණු අතහැරුණු අපි සංසාර සාගරයට ඇදගෙන වැටෙනවා. සංසාර සාගරයේ ඉන්න මත්ස්‍ය වගේ ජාති ජරා මරණ කියන ධර්මයන්ගෙන් සුණු විසුණුලා යනවා. ඒ නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් වැඩක් ගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. මේ කතාවල් වලින් කියන්නේ අපේ ජීවිතේ වටිනාකම මතු කරලා ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් ලබා දෙන එක. ඉතින් මම මේ ටිකෙන් පෙන්වුවේ මේ ලෝකේ තියෙන දේ ගැන මෙනෙහි කරන්නේ නැතුව සුදුසුයි මගේ අමාමෑණියන්ගේ සද්ධර්මය ජීවිතය කරගෙන ජීවත් වෙන්න හැම ආකාරයෙන්ම කියන කාරණාව. අපි දැන් බලමු හිස දැවෙන්නෙක් වගේ ඇඳගෙන සැතින් පහරලද්දෙක් වගේ ඇඳගෙන ඉන්න ඇඳුමට ගිනි ගත්තොත් ඒකවත් නිවන්න උත්සාහවත් නොවන විදිහට සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නම් මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ? කොහොමද ඒක දුරු කරගන්න අපි උත්සාහවත් වෙන්නේ කියන කාරණාව බැලිය යුතුයි. මෙන්න මේ ටික හොඳට අහගන්න. මේක වටිනවා. හැබැයි ධර්මයේ ගැඹුරුයි. නමුත් මට පුළුවන් ආකාරයට මම ඒක ලිහිල් කරලා සරල කරලා දෙන්න බලන්නම්. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. ඒ කියන්නේ රූපෙකුත් ඒ කය ඇසුරු කරගෙන පවතින සිතකුත් ඒ සිතේ ඇතිවෙන විඳින හඳුනන කල්පනා කරනවා කියන ගති ටිකකුත් කැටි කළා පංච උපාදානස්කන්ධය කියනවා. මේ පංච උපාදානස්කන්ධය මම හොඳට විස්තර කරන්නම්. අහගෙන ඉන්න ඕගලන්ට තේරෙයි මේ දේශනාව අවසානයේදී. මේ පංච උපාදානස්කන්ධයට සක්කාය කියලා කියනවා. ඒ සක්කාය ඇති හැටි නොදන්නාකම නිසා, සක්කාය පිරිසිදු නොදන්නාකම නිසා සක්කාය ආරම්භය දිට්ඨියක් අපිට ඇති වෙලා තියෙනවා. රූපං අත්තතෝ සමුනුපස්සති. රූපය ආත්ම වශයෙන් දකින දෘෂ්ටියක් අපිට ඇති වෙලා තියෙනවා. රූපවන්තං වාත්තාන. රූපය රූපවත් වූ ආත්මයක් ගැන, ආත්මවත් වූ රූපයක් ගැන. රූපේම ආත්මයි, රූපවත් වූ ආත්මයක්. ආත්මයේ රූපය ඇසුරු කරගෙන, රූපය ආත්මය ඇසුරු කරගෙන කියලා මේ වගේ රූපය මුල් කරගෙන ආත්ම සංඥාවෙන් සත්ව පුද්ගල හැඟීමක්. රූපේ සත්‍ය කෙටියෙන් ගත්තාම රූපේ සත්‍යෙක් කියන හැඟීමක් නෑ. රූපේ සත්‍යන්නේ රූපය ඇසුරු කරගෙන අපි කියමු හිත ආත්මයි, රූපය ඇසුරු කරගෙන පවතින හිත ආත්මයි වගේ තැනකින් ආත්මවත් හිත රූපය ඇතුලේ තියෙන්නේ. නැත්තම් රූපය නිසා ආත්මවත් වූ හිත පවතිනවා. නැත්තම් ආත්මවත් වූ හිත නිසා රූපය පවතිනවා. මේ විදිහට රූපයයි නාම ධර්මයි ටික අරමුණු කරගෙන අපිට ඒ ආරම්භය දිට්ඨියක් පවතිනවා. සක්කාය ආරම්භය දිට්ඨියක් පවතිනවා. විසි ආකාරයෙන් අපි ඒක අවශ්‍ය නැහැ. කෙටියෙන් ගත්තොත් ඒතං මම ඒසෝ හමස්මින් එමේසෝ අත්තාති. මේ මම, මේ මගේ දුව පුතා, එතකොට නැත්තම් මේ මගේ ආත්මය කියලා මම හෝ මගේ අය හෝ මගේ ආත්මය කියලා හෝ මේ වගේ දිට්ඨිය තියලා තියෙයි. මෙන්න මේ සක්කාය
සක්කාය දිට්ඨිය සක්කාය ආරම්භය තියෙන මේ වැරදි දැකීම. දිට්ඨිය කියන්නේ මොකද්ද? සත්‍යයට විරුද්ධව ගැනීම වරදවා දැඩි කොට ගන්නා වූ අර්ථයෙන් දිට්ඨිය කියලා කියනවා. සත්‍යයට විරුද්ධව වරදවා දැඩි කොට ගන්නා අර්ථයෙන් දිට්ඨි. ත්‍රිපිටකේ පටිසම්භිදා මග්ගේ දිට්ඨි කතා කියලා කොටසක් තියෙනවා. හොඳට දිට්ඨි ගැන බලා ගන්න පුළුවන් ඕගොල්ලෝ. දිට්ඨිය කියන්නේ මොකක්ද? දිට්ඨි වල ප්‍රභේද මොනවද? දිට්ඨියන්ගේ අවදි වීම මොකක්ද? දිට්ඨියේ නැති තැන මොකක්ද? දිට්ඨිය නැති වෙන්නේ කොහොමද කියලා යම් තාක් දිට්ඨි ගැන තියෙනවා. ඔක්කොම බලාගත්ත හැකි දිට්ඨි කියන්නේ මොන අර්ථයෙන්ද කියලාත් පෙන්නනවා. ඒ දිට්ඨි අතර එක දිට්ඨියක් තමයි මේ සක්කාය දිට්ඨිය. තව දිට්ඨි තියෙනවා ගොඩාක්. සාසද උච්චේද දෘෂ්ටි දෙක ප්‍රභේද වශයෙන් දිට්ඨි 320 ගණක් වගේ තියෙනවා මට මතක විදියට. ඒ දිට්ඨි ටික වලින් එකක් මේ සක්කාය දිට්ඨිය. නමුත් සක්කාය දිට්ඨිය බලවත්. මේ දිට්ඨි ගොඩ ඇතුලේ තියෙනවා සග්ගාවර්ණද මග්ගාවර්ණද වන දිට්ඨි තියෙනවා. සග්ගාවරණ නොවන මග්ගාවරණ වන දිට්ඨි තියෙනවා. සග්ගාවරණද මග්ගාවරණද නොවන දිට්ඨි තියෙනවා කියලා දිට්ඨිය බෙදනවා. යම් දිට්ඨියක් තියෙනවා ඒ දිට්ඨිය උපන්න කෙනාට සුගතියකට යන්නත් බෑ නිවන් දකින්නත් බෑ. සග්ගාවරණයි මග්ගාවරණයි ස්වර්ගයත් ආවරණය වෙනවා ලෝකෝත්තර මාර්ගයත් ආවරණය වෙනවා. ඒ දිට්ඨියද කියනවා නියත මිත්‍යා දිට්ඨි කියලා. නියත මිත්‍යා දෘෂ්ටිය කියන දෘෂ්ටිය සග්ගාවරණ මග්ගාවරණ වන දිට්ඨිය. එතකොට තව තියෙනවා සග්ගාවර්ණ නොවන මග්ගාවර්ණ වන දිට්ඨියක්. සුගතියකට යන්න ආවරණයක් වෙන්නේ හැබැයි නිවන් දකින්න ආවරණයක්. ඒකට කියනවා සාස්ත්‍ත දිට්ඨි කියලා. කළ කර්මයන්ගේ විපාක තියෙනවා, මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා, මව්පියන්ට කළ උපස්ථානයන්ගේ විපාකයක් තියෙයි කියන දිට්ඨියක් තියෙනවනේ. කම්මසගත සම්මාදිට්ඨිය කියලා. මේකෙන් ස්වර්ගය ආවරණය වෙන්නේ නැහැ. දිව්‍ය ලෝක යන්න බලුවා. බ්‍රහ්ම ලෝක යන්න බලුවා. හැබැයි මාර්ගය ආවරණය වෙනවා. තව දිට්ඨියක් තියෙනවා සග්ගාවර්ණද මග්ගාවර්ණද නොවන. ස්වර්ගයවත් නිවනවත් ආවරණය වෙන ඒ දිට්ඨිය සක්කාය දිට්ඨිය කියනවා. සක්කාය දිට්ඨිය තියෙන කෙනාට නිවන් දකින්නත් බෑ. සුගතියකට යන්න බැරුණොත් අපිට නිවන් දකින්න බැරි වෙනවනේ කවදා හරි. නමුත් මේ දිට්ඨිය දුරු කරගන්න පුළුවන්, දුරු කරගෙන මාර්ගය උපදවා ගන්නත් පුළුවන්, දිව්‍ය ලෝක යන්නත් පුළුවන්. ඉතින් මේ සක්කාය දිට්ඨිය සක්කාය පිළිබඳ නොදන්නාකම නිසා ඇතිවෙච්ච දිට්ඨියක්. සක්කාය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධය. යම් වෙලාවක මේ සක්කාය පිරිසිඳ දැක්කොත් සක්කාය නැත්නම් පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැක්කොත් මෙන්න මේ දිට්ඨිය දුරු වෙනවා. ඒ දිට්ඨිය දුරු වෙනවත් එකම විචිකිච්ඡා සීලබ්බත පරාමාසකෙන් ධර්මතා තුනක් දුරන සහ අස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. ඒ ඔහුගේ දැක්මත හා සමගම ධර්මතා තුනක් එකට දුර වෙනවා. එතකොට මේ සක්කාය ගැන මොන විදිහට දැක්කොත්ද පංච උපාදානස්කන්ධේ මොන විදිහට දැක්කොත්ද දිට්ඨිය දුර වෙන්නේ? ඌ පරිදි ඌ ආකාරයෙන් දැක්කොත් ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්තංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්තංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරණං සමුදය ඉති සංඛාරණං අත්තංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදය ඉති විඥානස්ස අත්තංගමෝ. මේ ස්කන්ධ පංචකයත් එහි ඇතිවීම නැතිවීම දැක්කොත් තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. ඔහොම කිව්වට තේරුන්නේ නැහනේ. මම තේරෙන විදිහට කියන්නම්. තේට අහගන්න ගැඹුරු නැහැ අවධානය තියෙන කෙනාට. මෙතනදී මේ පංච උපාදානස්කන්ධේ රූප සක්කාය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයට තව නමක්. පංච උපාදානස්කන්ධය කිව්වේ සක්කායට තව නමක්. අර්ථ වශයෙන් එකයි, ප්‍රඥප්ති වශයෙන්
නාම වශයෙන් දෙකක්. අම්මා කියලා කිව්වත් මව කියලා කිව්වත් අර්ථ වශයෙන් එක්කෙනයි වචන දෙකයි. දෙකෙන්ම හැඳින්වෙන්නේ එක්කෙනෙක්. ඒ වගේ සක්කාය කිව්වොත් පංච උපාදාන ස්කන්ධය කිව්වොත් වචන දෙකෙන්ම හැඳින්වෙන්නේ එක්කෙනෙක් එකක්. ඒකෙදි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ධර්මතා පහයි. මේ ධර්මතා පහ රූපේ එක ගොඩකට දාලා වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර නාම ධර්ම එක ගොඩකට දාලා නාම රූපයි කියලා විවහාර කරනවා සාසනය. රූපේ එක ගොඩකට දාලා වේදනා සංඥා සංඛාර කියන ටික චෛතසිකයි විඥානය කියන්නේ සිතයි චිත්ත චෛතසික රූපයි කියලා විවහාර කරනවා අභිධර්ම ක්‍රමයට. නමුත් මම එච්චර ගැඹුරින් නෙමෙයි ඕගොල්ලන්ට පිළිගන්න පුළුවන් මට්ටමේ පිහිටා හිටින්න පුළුවන් මට්ටමේ මේ ඉන්නා වූ ඕගොල්ලන්ට සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඔය ඉන්නා වූ විදිහට මෙනෙහි කරන පරයයක් පෙන්වන්නේ. ඒ නිසා මේක හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. මුලින්ම අපි රූපය පිළිබඳව හොඳට දැනගත යුතුයි දැකගත යුතුයි. ඒ රූපය පිළිබඳව දන්නේ දකින්නේ නැතුව සිතේ අනිත්‍යයක් දකිනවා හෝ සිතේ ධර්මතාවයක් ඉවත් කරනවා කියන එක වෙන්නේ නැහැ. කෙලෙසයක් අයින් කරනවා කියන එක හෝ සිතක අනිත්‍ය දකිනවා කියන එක හෝ චෛතසිකයන් පිළිබඳ දන්නවා දකිනවා කියන එක වෙන්නේ නැහැ. මොකද හිත උදව් කරගෙන කෙරෙන හැම දෙයක්ම අපි කයට තියලයි මනින්නේ. කයයි කාමාවචර භූමියට මිම්ම. ඒ නිසා මං පින්වතුන්ට පොඩි උපමාවක් කියන්නම්කෝ. පින්වතුන් දන්නවා ඇති දැකලා තියෙන ඕනතරම් රොබෝවරු. හරි. අපි රොබෝ ශරීරයක් ගනිමු නිකන්. මම ගොඩක් දන්නේ නිකන් අනුමානට අපි හිතමුකෝ. රොබෝ ශරීරය ගත්තාම යකඩ වගේ දෙයක් උදව් කරගෙන නිර්මාණය වෙලා ඇති. තව රබර් වගේ කෑලි සමහරට ඇති. වයර් වගේ දේවලුත් ඇති. නේ? ඔය රොබෝලටත් ඇවිදින්න පුළුවන් නේ. රොබෝලත් කතා කරනවානේ. හිතන්න නම් පුළුවන්ද දන්නේ නැහැ. සමහර කවපු දත්ත වලට අනුව මොකද්ද කරන්නේ ඊගාවට කියලා හිතන්න පුළුවන් කමකුත් ඇති. නේද? කොහොම හරි කතා කරන රොබෝවරු වැඩ කටයුතු කරන්න පුළුවන් රොබෝ මිනිස්සු ඉන්නවා කියලා දැක්මක් අපිට තියෙනවනේ. හරි. දැන් කතා කරන්න පුළුවන් රොබෝවරු කතා කරන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් රොබෝවරු ඉන්නවා කියන අදහසක් තියෙන අපි රොබෝ ශරීරය දිහා බලනවා. අනේ මේ වැඩ කළාට මේ වචන කතා කළාට මේ රොබෝ ශරීරය හැදලා තියෙන යකඩ වලින් නේද වයර් වලින් නේද රබර් කෑලි වලින් නේද කියලා බලනවා අපි. බලනකොට ඒ කෑලි නම් රොබෝ ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ නෙමෙයි වගේ තමයි තේරෙන්නේ. එහෙම තේරුණාට කතා කරන රොබෝලා ඉන්නව වචන කතා කරන රොබෝලා ඉන්නවා කියන හැඟීම කවදාවත් අපිට නැති වෙන්නේ නැහැ. තේරෙනවද මං කියන එක? කතා කරන රොබෝලා ඉන්නවා වැඩ කටයුතු කරන්න පුළුවන් රොබෝලා ඉන්නවා කියන එක තමයි අපේ දැක්ම. නමුත් ඒ රොබෝ ශරීරය ගැනත් අපිට දැක්මක් තියෙනවා. මොකක්ද? මේ යකඩ වයර් රබර් කෑලි වලින් තමයි හැදිලා තියෙන්නේ. නමුත් ඒ වුණාට එහෙම හැදුනට ඒ රොබෝට කතා කරන්න පුළුවන්. ඒ රොබෝට වැඩ කරන්න පුළුවන්. කියලා වැඩ කරන්න පුළුවන් කතා කරන්න පුළුවන් රොබෝ කෙනෙක් ගැන අර කයට දිලා මයින්ඩ් පුළුවන් මිම්ම අපිට නැති වෙලා නැහැ. නේද? යම් වෙලාවකදී අපිට තේරුනොත් මේ රොබෝ කය ඉස්සෙල්ලා බලන්නේ අපි මේ යකඩ කෑලි, රබර් කෑලි, වයර් කෑලි තියෙනවා කියලා කියන්නේ මේක සම්පූර්ණ කතා කරන්න බැරි, යන්න එන්න බැරි ද්‍රව්‍යමය ස්වභාවයෙන් නිර්මාණය වෙච්ච කයක් විතරයි කියලා හොඳට ඉස්සෙල්ලා අපි දත යුතුයි. යම් වෙලාවක තේරුනොත් ඕගොල්ලන්ට ඒ රොබෝ ශරීරයේ ඇතුලේ යම් කිසි විද්‍යුතයක් නිසා විද්‍යුත් චුම්බක ශක්තියක් ඇති කරලා
ඒ තුලින් නිකුත් කරන සංඥාව මත මේ යකඩ ශරීරයේ ක්‍රියා කරනවා කියලා ඕගලන්ට දැක්මක් ඇති වුණොත් මේ යකඩ ශරීරයේ ක්‍රියා කරන හේතු ටික අභ්‍යන්තර විද්‍යුත් ක්‍රියාකාරීත්වය ගැන ඕගලන්ට නුවණක් ඇති වුණොත් කතා කරන රොබෝලා ඉන්නවා වැඩ කරන රොබෝලා ඉන්නවා කියන දැක්මක් නෑ. කතා කරනවා රොබෝ වැඩ කරන රොබෝ කෙනෙක් ඇති වෙන්නේ මෙහෙම නේද කියලා දැක්මක් ඇති වෙයි. අර ඒ යකඩ කයේ උඩින් බැලුවා කියලා ඒ යකඩ කය එහාට මෙහාට ගෙනියන වචන කතා කරන අර ශක්තිය උදව් කරගෙන චුම්බක ශේස්ත්‍රයකින් නිකුත් කරන සංඥාවන් ආරම්භය ක්‍රියාකාරී වෙන යන්ත්‍ර ටික ගැන අවබෝධයක් නැති තාක් ඕගලන්ට පුද්ගලයෙක් කරනවා කතා කරන රොබෝ කෙනෙක් ඉන්නවා වැඩ කරන රොබෝ කෙනෙක් ඉන්නවා කියලා ඒ විද්‍යුත් තරංග ඔස්සේ කරන කාරණා ටික ආය කායට තියලා මයින් එක නැති වෙන්නේ ඒ වගේ ඒ උපමාවෙන් බැලුවාම හොඳට බලන්න රොබෝ කෙනෙක් දිහා රොබෝ කෙනෙක්ගේ ශරීරයක ක්‍රියාකාරී දෙකක් තියෙනවා. මේ රොබෝ ශරීරයකට හැපෙන යම් වස්තුවක් හැපුණොත් හැපුණු බවට සංඥා නිකුත් කරනවා අභ්‍යන්තරයට. ආපහු ඒ ආරම්භය ප්‍රතික්‍රියාවක් කටයුතු කරන්න ඕන විදිහත් සංඥා ක්‍රමයකින් නිකුත් කරනවා. ඇස් ඉදිරි පිටට ආවොත් රූප එන රූපය ආරම්භය සංඥාවක් ඇතුළට ගෙනියනවා. ඒ ආරම්භය තමන් මෙහෙම කටයුතුයි කියලා ඇතුලෙන් දත්ත ටිකක් දීලා මේ කය මෙව කරන දෙපැත්තක් තියෙනවානේ. ඒ වගේ මෙතනදි මම මතක් කරන එක දෙයක්. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා පෙන්වුවා ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ. මේ රූපයයි මේ රූපي ඇතිවීමයි මේ රූපي නැතිවීමයි කියලා හොඳට බලන්න කියලා පෙන්වුවා. රූපය ගැන හොඳට බලන්න කියලා පෙන්නපු විදිහට තමයි අපි කායගත සතිය කියලා කියන්නේ. කායානුපස්සනාව කියන්නේ. බලන්න කායානුපස්සනාව දිහා කෙස් ලොම් නිය දත් හම්මස් කියලා මේ වගේ එකින් එක කොටස් මෙනෙහි කරලා බලන්න කියනවා. මේ වගේ කොටස් කය කියන්නේ කොටස් 32ක් කලාප 32කින් යුක්තයි. කොටස් 32ක් හම්බ වෙනවා එකිනෙකට සම්බන්ධ නොවුණු. ඊට පස්සේ ඉමමේව කායං යත්තා තිත්තං යතපනිසං ධාතුස පච්ච වෙක්කති මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටි බලන්න ධාතු වශයෙන් පට ව්‍යාපෝති ජෝය. ඔන්න කය විශ්ලේෂණය කළොත් සතර මහා ධාතු හෝ කුණුපු කොටස් 32ක් හම්බ වෙනවා. කෙනෙක්ගේ නෙවෙයි. කන බොන ආහාරයෙන් හැදෙන්නේ ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා බලනවා. ඇයි මෙහිම බලන්න කියන්නේ? මේ විදිහට බලන්න කියන එකෙන් උත්තරයක් එනවා. මේකෙන් කියන්නේ මේ විදිහට බලනකොට ලැබිලා තියෙන්න ඕනේ පණිවිඩයක්. මොකද්ද? මේ කය හරියකට මලමිනියක් බඳුයි. ඒ විදිහට බලන එකෙන් කියන්නේ මේ කය මෙබඳු කොටස් ටිකක් තියෙන්නේ ආහාරයෙන් හැදුනේ ආහාරය නැතිනකොට නැති වෙනවා කියලා කියනකොට ඒ බලපු ටිකෙන් කියනවා මේ කයට කිසිවක් කියන්න බෑ. කිසිවක් කරන්න බෑ. යෑමීම් කරන්න බෑ. රූප පෙනෙන්නේ නැහැ. සද්ද ඇහෙන්නේ නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ නැති. රස විඳින්න බැරි ධර්මතාවයකින් යුක්ත රූප කයකුයි කියන මිම්මක් දෙනවා. මේ කායගත සතියෙන් බැලුවාම එන උත්තරයක් එනවා මොකද්ද? මලමිනියක් බඳුයි කියලා. ආයුෂ උෂ්ණය විඥානය කියන ධර්මතා තුන නිරුද්ධ වෙච්ච රූප මිදියකට අපි කියනවා මොකද්ද? මලමිනියක් කියලා. එක තැනක තිබුණොත් දිරලා යන දර කඩක් බඳු මේ ශරීරය. ඒ ශරීරයට කියන්න මොන හරි පුළුවන් කමක් තියනවද? නැහැ. යම් කටයුත්තක් කයින් කළ හැකිද? බෑ. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අරමුණු දැනගත හැකිද? බෑ. සවිඥානික ජීවත් වෙන්න මේ කයෙත් කුණුප වශයෙන් ධාතු වශයෙන් බලලා ආහාර ප්‍රත්‍යයෙන් බලන්න කියන්නේ
කය කියන්නේ මෙන්න සිතින් කීින් කිරින් කරන්න බැරි මෙබඳු ධර්මතාවයකුයි කියන අදහස එනවා. අපි ඔහොම බැලුවට ඒබඳු කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටිකේ ස්වභාවය දන්නේ නැත්තම් වැඩ කරන රොබෝ කෙනෙක් ඉන්නවා වගේ කොච්චර ඔහොම බැලුවත් කතා කරන මිනිස්සු ඉන්නවා වැඩ කරන මිනිස්සු ඉන්නවා හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නවා කියන දර්ශනය අපෙන් ගෙවෙන්නේ නැහැ. කය කොච්චර බැලුවත් අපිට හිතෙන්නේ හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නවා යන එන මිනිස්සු ඉන්නවා කතා කරන මිනිස්සු ඉන්නවා. සක්කාය ආරම්භය පුද්ගල භාවී දිට්ඨිය ගෙවෙන්නේ නැහැ රූපේ බැලුවට. ඒ නිසා මෙතනදී අපි අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ප්‍රතිපදා මේ ශාසනයේ අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් හොඳට මතක තබා ගන්න ඕනේ. කය බැලුවට පුද්ගල භාවය දුරු වෙන්නේත් නැහැ. කය නොබල නාම ධර්ම ටික අහු වෙන්නේත් නැහැ. ඇයි? හිත උදව් කරගෙන මොනවා හරි හිතින් කියින් කිරින් කරනවා නම් කරන ඔක්කොම කයට ගැට ගහලා අහවලා කතා කරනවා අහවලා කටයුතු කරනවා කියලායි පෙනෙන්නේ නේ. නමුත් දැන් කායගත සතිය වැඩුවාම කායානුපස්සනාවෙන් හොඳට එක දෙයක් ඔප්පු වෙලා පෙවුණා. මේ කයේ තියෙන සියලුම කොටස් අචේතනිකයි. චේතනා නැහැ අවිඥානිකයි. හරියට මේ ඉඳගෙන ඉන්න පුටුව අචේතනිකයි අවිඥානිකයි විඥානයක් නැහැ අනාත්මයි අනාත්මයි. ඔන්න උත්තරයක් ආව මේ කයට හිතන්න කියන්න කරන්න බෑ. හිතන්න කියන්න කරන්න බෑ. එහෙනම් ඊගවට ප්‍රශ්නයක් එනවා. එහෙනම් කොහොමද මේ කයෙන් හිතින් කීින් කිරින් කෙරෙන්නේ? මේ කායානුපස්සනාව වැඩුවාම ඊගාවට නැත්තම් රූපයේ පිරිසිඳ දැක්කහම ඊගාව අධීර එනවා. එතනින් ඉවර නැහැ. එතකොට ඒ රූපයේ පිරිසිඳ දන්න කෙනාට තමයි නාම ධර්ම ටික පිරිසිඳ දකින්න පුළුවන් වෙන්නේ. කයට යෑමෙන් කරන්න බැයි නම් කීින් කිරින් කරන්න බැයි නම් දකින්න අහන්න බැයි නම් කය මලමිනියක් බඳුනම් ඔන්න කායගත සතිය වඩපු එකේ ප්‍රතිඵලය මොකද්ද? කයේ අවිඥානික ස්වභාවය අචේතනික ස්වභාවය හිතින් කීින් කිරින් කරන්න බැරි රූපമിതിයක් කියන දැක්ම ආවා පළවෙනි අධ්‍යයනය. ඔන්න දැන් ඉති රූපං ඉති රූප සමුදය ඉති රූපස අත්තංගම. ඔන්න දැන් ඒ කොටස හරි. හොඳයි. කය එබඳු එකක් නම් කොහොමද මේ වචන කතා කරන්නේ? කොහොමද මේ ඉරියව් පවත්න්නේ? කොහොමද රූප දකින්නේ? මේ කායික ක්‍රියා ටික කොහොමද වෙන්නේ කියලා ධර්මතා ටිකක් තියෙනවනේ. අන්න ඒ ටික පැහැදිලි වෙන්නයි ඒ ටික පැහැදිලි කරන්නයි මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ඊතර ධර්මතා ටික තියෙන්නේ. ඒ සිත උපදින සිතකින් වචන කතා කරන හැටි උපදින සිතකින් කය සොලවන හැටි ඕගලන්ට යම් දවසක තේරුණු දැක්කොත් තමයි ඕගලන්ට මේ පුද්ගලයෙක් කතා කරනවා පුද්ගලයෙක් වැඩ කටයුතු කරනවා කියන මිම්ම අතහැරිලා නාම රූප ධර්මයක් මෙතන තියෙන්නේ කියන නුවණ පහළ වෙන්නේ. එතෙක් ඒ නාම රූප දෙක පිරිසිඳ නොදකින තාක් ඒ කෙනෙක් පුද්ගලයෙක් කියන දිට්ඨිය අපෙන් අතහැරෙන්නේ නැහැ. එතකොට දැන් ඔන්න අපි පළවෙනි අධීරයේදී දැක්කා කායගත සතියෙන් ආපු උත්තරයේ මිම්ම තබා ගන්න මලමිනියකට උපමා කළා කය. මලමිනියකට උපමා කරලා තබා ගන්නවා. දැන් ඒ කයට වචන කතා කරන්න බෑනේ. බෑ. කයෙන් කටයුතු කරන්නත් බෑනේ. හරි. මම ගොඩාක් විස්තර කරුණු වශයෙන් කියන්නේ කිව්වොත් ශේෂ්ත්‍රය අමාරු වෙන නිසා මම කිටි කළ කෙටව සරලව කියන්නම් ඈ. හොඳයි. ඉබඳු ඌ අචේතනික කය ඇසුරු කරගෙන පවතින හිත
හිතක් පවතිනකොට ඒ හිතකින් මේ වගේ අචේතනික කයකට මොනතරම් බලපෑමක් වෙනවද කියන එක තමයි රූප වශයෙන්. රූපේට මොනතරම් සිත නිසා බලපෑමක් වෙනවද කියන එක තමයි අභිධර්මයේ සුකුම රූප කියන තැනකින් පෙන්වන්නේ. ඉත්ත්‍ේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කාය විඤ්ඤාප්ති වචේ විඤ්ඤාප්ති ලහුතා මුදිතා කම්මඤ්ඤතා උපචේ සම්තති ජර්තා කියලා. ඒ කියන්නේ මේ කය සැහැල්ලු බව, මෘදු බව, මේ කම්මඤ්ඤතා නමන්න පුළුවන්කම මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා කයට ඇතිවෙච්ච බලපෑම. මලමිනියක් ගත්තොත් නමන්න පුළුවන් වේද? දරදඬුනේ. ඒ විඥානය නැති නිසා. මේ නමන්න පුළුවන් කියන මේ කර්මන්නේ භාවය ඇති වෙලා තියෙන කය ඇසුරු කරගෙන පවතින සිතෙන්. ඔය සිතේ තියෙන රූප ටික ඕගොල්ලෝ ඉගෙන ගත්තාම හොඳට මේ ධර්මයේ නමන්න තිකරින්න පුළුවන් වෙලා තියෙන හිතේ මේ ක්‍රියාකාරීත්වය නිසා නේද කියලා ඕගොල්ලන්ට තේරෙයි. ඒකත් පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. නමුත් මම ඔය මතක් කළේ නිවැරදි ධර්මයක් මේ අභිධර්මයේ වගේ දැන් ඉගෙන ගන්න කියන එක වටිනාකම. එතකොට තමයි මේ සක්කාය දිට්ඨිය දුර වෙන්න තියෙන ඉඩතිය පහසු. ඒකත් පැත්තකින් තබමු. දැන් රූපය සම්පූර්ණයෙන්ම සත්ව පුද්ගල සිතින් කීින් කිරින් කිසිවක් කරන්න බැරි අනාත්ම මලමිනියකට බඳු උපමාවෙන් ලැබුණු උපමාවෙන් යුක්ත අත්දැකීමක් ලැබුණ අපිට කායගත සතිය ආරම්භය. එකින් එක කොටස මෙනෙහි කළා බැලුවා අපි. ඒවට හේතු ටිකක් බැලුවා. එයින් ලැබුණ උත්තරේ තමයි කයට මුකුත් කියන්න කරන්න බෑ. හරි. ඒබඳු කය ඇසුරු කරගෙන පවතින සිතෙන් අපි කියමු ඒ සිතෙන් ඉදිරියෙන් තියෙන අර රෝබෝට් පෙවුනා වගේ ඉදිරියෙන් තියෙන රූප නිමිත්ත කය ඇසුරු කරගෙන පවතින හිතෙන් ඇහැ උදව් කරගෙන ඉදිරියෙන් තියෙන රූප නිමිත්ත අරගෙන හිතෙන්ම හිතුවොත් මේ මිනිහට මම බයින්න ඕනේ කියලා ඔන්න පටිඝ සම්ප්‍රයුක්ත සිතක් ඇති වුණා. ඒ සිත නිසා බනිනවා කියන අදහස චේතනාව මත වචී විඤ්ඤාප්ති රූපය කියලා කියන්නේ මේ වායෝ ධාතුව උපද්දලා කටෙන් පිට කළොත් දැන් ඔන්න හිතේ සම්පූර්ණ හැකියාවෙන් කයෙන් මේ වචන පිට කරන්නේ. බින්ගයක් ඇතුලේ අපි යම් සද්දයක් ඇති කළොත් ඒ බින්ගේ පිහිටලා තියෙන ආකාරයට ඒ ශබ්දයේ තැන් වල හැපිලා එළියට එනකොට හඬ වෙනස් වෙයි නේද? ඒ වගේ ඒ සිතින් ඇති කරන විඤ්ඤාප්ති රූපය වායු ධාතුව මේකෙන් පිට වෙනකොට එක තැන් වල හැපිලා එළියට එනකොට ඒ හඬේ ඒ හැපෙන ආකාරය මත නානත්වයක් තියෙනවා. දැන් ඒකයි කුසල සිත් ඇත්තහුගේ හෝ අකුසල සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘත සිත් ඇත්තහුගේ හෝ වචනයක් වාග් ભેදයක් වචනයක් වාග් ભેදයක් තියේද මේ වචී විඤ්ඤාප්ති රූපයයි කියලා පෙන්නනවා. එතකොට දැන් කතා කරන්න ඕනේ මේ විදිහට බනින්න ඕනේ කියන චේතනාව නිසා ඔන්න වචන පිට වෙනවා නම් දැන් බලන්න කය එයාට හොඳට පේනවා කය මලමිනියක් බඳු මුකුත් කරන්න බෑ. කය ඇසුරු කරගෙන පවතින සිතෙන් සිත ඒ සිතේ ඇතිවෙන පටිඝ චේතනාව නිසා මේ වගේ වචී විඤ්ඤාප්ති රූපය නැත්තම් ශබ්ද මේ වායු ධාතුව ඇති වෙලා මේ බින්නෙන් පිට වෙනවා නම් ඔන්නේ පිට කරපු සිත තව ටිකකින් වෙන එකක් හිතනකොට අර පටිඝ සිතත් ඒකින් කරපු වැඩි දෙකම නිරුද්ධයි. දැන් මට හැරිලා දැන් ඔය සිද්ධිය දන්නේ නැත්තම් මේ කය මලමිනියක් බඳුයි කය ඇසුරු කරන්න සිතේ බනින්න ඕනේ කියන චේතනාව මත ඒ චේතනාවෙන් උපද්දපු කියන්නේ විතක්ක ਵਿਚාර කියන ගති ටික ඒ සිතේ තියෙන විතක්කල ਵਿਚාරණ කියන ගති ටික නිසා පිටවෙච්ච මේ වායෝ ස්වභාවය නිසයි මේ ශබ්දය කියන එකක් ඇති උනේ කියන එක දන්නේ නැත්නම් අපි කයට තබලා බැන්නා කියලා හිතා ගන්නවා. දැන් අර වචන ටික කයට තියලායි මනින්නේ අපි කයෙන් කෙනෙක් කළා කියලා. තේරෙනව නේද? නමුත් මේ වචන කතා කරන එකට කයේ දුට්ටක සම්බන්ධය තියෙද?
කය මේ වගේ අචේතනික වස්තුවක්. දැන් කය ඇතුළු කරගෙන පවතින හිතෙනුයි පටිග තරහ ස්වභාවය ඇති උනේ. ඒ තරහ ස්වභාවයම නැවත හිතෙන් විතක් කළා ਵਿਚාරලා මේ විදිහට කියන්න ඕනේ කියන චේතනාව මත කියන්න හැදුවා කියලා කියන්නේ හිතෙන් වාතය ඉපදිලා උගුරේ තොලේ තල්වල හැපිලා එළියට එනවා. ඒ ඇති වෙන වාතය මේ මොකෙන් පිට වෙනකොට හැපෙන තැන් ඔය අපි කියන්නේ ඔට්ටජ කියයි, දංචද කියයි, තාලුජ කියයි, මුර්ධජ කියයි හැපෙන තැන් වල වෙනස්කනුත් තියෙයි හැපිලා එළියට එන තැන් වල. එතකොට ඔන්න දැන් බනිනවා කියන ක්‍රියාවලිය උනේ කොහොමද කියන එක අපිට පේනවා. කයට කිසිදු සම්බන්ධයක් නැහැ. කය උපකාරක ධර්මයක් වුණා හිත පවතිනද. ඒ හිතේ ඇති කරගන්න කුසල් සිත හෝ අකුසල් සිත හෝ අව්‍යාකෘත සිත ඇති කෙනා ඒ බඳු චේතනාව නිසා පටිඝ චේතනාවක් වෙන්න පුළුවන්, කුසල චේතනාවක් වෙන්න පුළුවන්. කුසල හෝ අකුසල චේතනාවක් මුල් කරගෙන පහල කරගත මෙහෙම හිතන්න ඕනේ, මෙහෙම කියන්න ඕනේ කියන චේතනාවේ නානත්වය අනුව උපද්දපු රූප වලට තමයි විඤ්ඤාප්ති රූප කියන්නේ. වායු ධාතු උදව් කරගෙන. ඒක මේ කටෙන් පිට වෙනකොට මේ ගුහාවෙන් එළියට ආවා. ඔන්න ඒ සිතින් ඇති කරපු කම්පණය. ඔන්න දැන් මේ ටික දන්නේ නැත්තම් අහවලා මට බැන්න නේද, මේ විදිහට බැන්න නේද කියලා අපි මේ ක්‍රියාවලිය, මේ ශබ්දය බඳින්නේ කොතෙන්ද? අර පෙන්න කයට නේද? බණින පුද්ගලයෙක් අපිට හැමදාම ඉන්නවා. බණින පුද්ගලයා කවදාවත් මිදෙන්න පුළුවන්ද කියලා බලන්න කායගත සතිය වඩලා කයේ හිතන්න කියන්න බැරි ස්වභාවය ඉස්සෙල්ලා තහවුරු කරගෙන ඉබඳු කය ඇසුරු කරගෙන පවතින හිත කියන්නේ මෙහෙම හිතින් කිරින් කරන්න පුළුවන් චේතනා ඇති කරගෙන චේතනා මත හිතින් කිරින් කරන්න පුළුවන් ධර්මතාවයක් නේද කියලා කය ක්‍රියා කරන චිත්තචෛතසික ටික පිළිබඳ අවබෝධයක් ආවොත් විතරයි කතා කරන පුද්ගලයෙක් ඉන්නවා කියන මිම්ම නැති වෙන්නේ. එහෙම නැති වුණොත් කන බොන ආහාරයෙන් හැදුණු රූපය මලමිණියක් බඳු අනාත්මයි කියන අවබෝධයේ ඇති නොවුනොත් පුද්ගලයෙක් හැටියට ඒ රූපය දැක්කොත් චිත්තචෛතසික ටික ප්‍රකට වේද කවදාවත්? ඒ චිත්තචෛතසික ටික නිසා කෙරෙන වචන ටික ඔක්කොම පුද්ගල භාවයෙන් යුක්ත කයට නෙමෙයිද ඔයගොල්ලෝ බඳින්නේ? සිතේ අනිත්‍ය රූපයේ අනාත්ම ස්වභාවය නොදක සිතුවිලි කියන එකක් ප්‍රකට වෙයිද ඔයගොල්ලන්ට? වචන අපි කතා කරයි සිත තියනවා, සිත අනිත්‍යයි, ඉපද නිරුද්ධ වෙනවා, මොහොතක් පාසා නැති වෙනවා කියලා. නමුත් ඒ සිතෙන් කෙරෙන වැඩ ඔක්කොම යනවා, එනවා, කතා කරනවා, හිතනවා කියලා සිත උදව් කරගෙන කයෙන් කරන වැරදි කටයුතු ඔක්කොම අපේ කයට තියලා නේද මනින්නේ? හොඳයි. බලන්න කොච්චර මේක සහේතුකද කියලා මේ වෙසක් සතිය මෙන්න මේ පාඩම කරලා බලන්න පුළුවන් නම් නියම ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් ඕගොල්ලෝ තථාගතයන් වහන්සේ පූජා කෙරුවා වෙනවා. තමන්ගේ ජීවිතයට රැකවරණයක් ඇති වුණා. ඕගොල්ලන්ට කවුරු හරි බැන්නා කියලා අතීතයේ කවදා හරි දවසක බැනපු කෙනෙක් සිහි කරන්න පුළුවන් වුණොත් සිහි කරන්න පුළුවන් පුද්ගලයාගේ රූපය සම්පූර්ණ මලමිණියකට බඳු උපමා මට්ටමට කයටක් ගාලා බලා ගන්න. කුණුප වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ මේ ටිකෙන් පෙන්වන්නේ එක ඉලක්කයක්. මේකට මුකුත් කරන්න බෑ කියන උත්තරේ ගන්නයි මේක පෙන්වන්නේ. කායගත සතිය වඩන්නේ මොකටද මේ කයට කිසිවක් කරන්න බෑ. කය මේ කරන හිතන කියන කරන දෙයට සම්බන්ධ දෙයක් නෙවෙයි කියන පණිවිඩයයි මේ දෙන්නේ. කේස්ලොම් නියදත් හම්මස්නහර මේ වගේ කුණුප කොටස් ටික පෙන්නලා කන බොන ආහාරයෙන් හැදලා තියෙන ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා පෙන්නලා ওই පෙන්නපු කොටස් ටික ඔක්කොම මලමිණියක තියෙනව නේද? කේස්ලොම් නියදත් හම්මස්නහර ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ඒ රූපේ ඔන්න පළවෙනි අත්දැකීම ලැබුණා මොකේටද යාට? දැන් තරහ මට බැන්න කෙනෙක් කියලා සිහි කරනකොට සිහි වෙන රූපේ බැලුවා ඔන්න අනේ මට බැන්නා කියලා හිතන ඒ රූපේ කවදාවත් ඒ රූපෙට හිතන්න කියන්න කරන්න බෑ. එහෙනම් පෙවුණා ඒ රූපේට බැනපු කෙනා කියලා හිතන්න අත දික් කරන්න
බෑ. කවදාවත් මලමිනියක් ඕගොල්ලන්ට බැනලා තියෙනවද? පෙන්නන්න අත උස්සලා මලමිනියක් බැනපු අය මලමිනියකින් බැනුම් අහලා තියෙන අය කවුරුත් බැනලා නැන්නේ. එහෙනම් අපිට මේ දුක්සහගත සසරෙන් මිදෙන්න නම් ඕනෑවට මෝඩ නොවිය යුතුයි, බුද්ධිමත් විය යුතුයි. පඤ්ඤාවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස. මහණෙනි මගේ ධර්ම ප්‍රඥාවන්තයන් සඳහායි, නෝන නැති කෙනාට නෙවෙයි. ඒ නිසා මෙච්චර කාලයක් බැනපු අය හිටපු නිසායි අපිට තරහව හිඳව ගන්න බැරි වුණේ. හොඳ ගුණවත් ආදරණීය ඉන්න හිඳයි තණ්හාව නැති කරගන්න බැරි වුණේ. සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන දැක්ම නිසායි මෝඩකම දුරු කරගන්න බැරි වුණේ අපිට. රාග දේශ මොහ දුරු කරගන්න බැරි වුණේ මේ ඇත්ත දැක්කේ නැති නිසායි. අදවත් අපි S2 පිරිසිදු කරගත යුතුයි. එහෙනම් මට අහවල බැන්න නේද කියනකොට මේ වෙසක් සති බුදුරජාණන් වහන්සේට උපරිම කලන කමෙන් සත්පුරුෂ කමෙන් ඔගොල්ලෝ සැලකෝ වෙනවා. මෙන්න මේ ඒ පටිඝ සිත තරහ සිත මට කෙනෙක් බැන්නා කියලා සිහි වෙනකොට ඇති වෙන අමනාපකම බැන්නා කියන අරමුණ විදර්ශනා කළ දුරු කරගන්න පුළුවන් නම් ඔගොල්ලෝ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් මිදෙනවා. මතක තබා ගන්න. බැනුම තියෙද්දි පටිගේ නැති වෙන්න බැලුවට හරියන්නේ නැහැ. ඕගොල්ලන්ට බැනුමක් තියෙනවා, බැනලක් තියෙනවා, බැනපු කෙනක් ඉන්නවා. අනේ ඒකට මම තරහ ගන්න නැතුව හිටියට වැඩක් නැහැනේ කියලා හිතුවට පටිඝානුසය කියන එක නැති වෙලා නැහැ. දැන් මේ මානසිකාර බලෙන් තරහ නොගන හිටියට Tamanට තරහ ගන්න පුළුවන් බැනුම තියෙනවනේ. අද ඒ බැනුමට ඔබේ හැකියාව මත ඔබ තරහ නොගෙන හිටියට ඔබ දුබල වෙච්ච දවසට බැනුමක් කෙනට ඔබට තරහයයි. යම් වෙලාවක ඔබට බැනුමක් නැති වුණා නම්, බනින්නෙක් නැති වුණා නම් තරහ නැති වෙනවා. ඒකට කරන්න තියෙන්නේ මොකද්ද? සක්කාය පිරිසිඳ දැක්කොත්, බැනුම පිරිසිඳ දැක්කොත් කොහොමද අපි බැනුම පිරිසිඳ දකින්නේ? ඔබට බැන්නා කියලා කෙනෙක් හම්බ වෙනකොට බැනපු කෙනා කියලා පෙන්නන පුද්ගලයාගේ රූපය සම්පූර්ණ බලන්න කොටස් ධාතු වශයෙන් අසුබයෙන් එහෙම බැයිනම් මලමිණියකට Tamanට කෙලින්ම සිහි කරගන්න පුළුවන් නම් අරවා එකින් එක බලන්න ඕනෙත් නැහැ. ඒව එකින් එක බලන්නේ කයට සිතින් කියින් කිරින් කරන්න බැරි අචේතනික වස්තුවක් කියන මෙන්න ඇති කරගන්න. යම් කෙනෙකුගේ මනස ශක්තිමත් නම් මට අහවල බැන්න කෙනෙකුට කයකට බයින්න මලමිණියකට බයින්න බෑනේ. එහෙනම් මේ කයටත් බයින්න බෑ කියලා උත්තරේ ගන්න පුළුවන් නම් ඒ ශක්තිමත්. ඊට පස්සේ යාට නුවණක් එනවා. එහෙනම් ඒ කය අසුරු කරගෙන පැවතුණු ඒ සිතේ ඇතිවෙච්ච පටිඝ චේතනාව නිසා යම් වචනයක් පිට වුණා නම් ඔන්න දැන් කයට මුකුත් කරන්න බෑ. යාට තේරුණා එහෙනම් බැන්න කියපු සිද්ධිය වෙච්ච ඇටි පේනවා. එතකොට කයට මෙන්න තිබුණ නැත්තම් බැනපු බව කයට ආදේශ නොකළා නම් එහෙනම් ඒක උනේ කොහොමද? චිත්තජයසික ටික ඉබේම හෙලි වෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතේ යම් වෙලාවක පටිඝ චේතනාවක්, තරහ චේතනාවක් ඇති වුණා නම් ඒ චේතනාව නිසා බණිනවා කියන වචී විඤ්ඤාප්ත රූපයක් හටගත්තා නම් ඒ සිත නිරුද්ධ වෙනකොට ඒ රූපයත් නිරුද්ධ වෙලා වචන ඉවරයි. අනේ දැන් ඒ කය ඇසුරු කරගෙන වෙන සිතක් පහළ වෙනවා නම් අර පටිඝ සිත නෑ නේද? තරහ ගන්න ශේස්ත්‍රයක් ඉතුරු වෙන්නේ නැති. දැන් ඕගොල්ලෝ තරහ ගන්නේ මලමිණියක් බඳු කයටද? දැන් ඒ කය එක්ක තරහ අරගෙන වැඩක් නැහැ. මට බැන්නා කියලා කයට හිත යොමු කරලා ඇඟිලි දික් කරලා පෙන්නලා වැඩක් නැහැ කියන එක තේරෙනවා. එහෙනම් බැනලා තියෙන වැරද්ද, බැන්න කියන වැරද්ද කරලා තියෙන මොකෙන්ද? හිතෙන්නේ. හිතේ තියෙන චේතනාවෙන්නේ. කය අහිංසකයි. කයට ඇඟිලි දික් කරලා වැඩක් නැහැ. ඒ චේතනාව, ඒ සිත තමයි එහෙනම් අල්ලගන්න වෙන්නේ. අනේ දැන් වෙන සිතක් හිතනකොට ඒ සිත නිරුද්ධ වෙලා නම් ඔබට ආපස්සට හැරලා තරහ පවත්වන්න කෙනෙක් නැති. මට මේ තරම් අහවලා ආදරේ කියලා ඔබට ආදරේ කරන කෙනෙක් පෙම්මුවොත් ඔබට ආදරය කරන මලමිණි දැකලා තියෙනවද? මලමිණි වලට ඕගලන්ට ආදරය කළ හැකිද? පුළුවන්ද? අත උස්සන්න ඕගලන්ට ආදරය කරන මලමිණි දැකලා තියෙන අය? මලමිණියකට කාටවත් ආදරය කරන්න බැයි නම් හැම ශරීරයක්ම මෙබඳුයි කියන එකයි කායගත සතියෙන් පෙන්වන්නේ.
එහෙනම් ඒ කය ඇසුරු කරන ගන පවතින සිතේ යම් වෙලාවක ලෝභ සහගත නිමිත්තක් චේතනාවක් ඇති වුණා නම් ඒ ලෝභ සහගත සිතීම චේතන නිසා මම ඔයාට කැමති ආදරය කියන වාග්වේදයක් ඇති වුණා නම් ඒ සිත ද නිරුද්ධ වෙලා ඒ චේතනාව ඇති කරපු චේතනාවත් නිරුද්ධ වෙලා චේතනාව ඇති කරපු වචී විඤ්ඤාප්ති රූපයත් නිරුද්ධ වෙලා කය දන්නේත් නැහැ. Tamanට ආදරය කියපු කෙනා අහුවෙන්නේ නැති විදිහ කළා. ලෝභෙ හිටින් නැති වී. කෙටියෙන් ගත්තාම කායගත සතිය බැලුවේ සත්‍ය පුද්ගලයක් නැහැ කියන්න නෙවෙයි. ඒක අචේතනික අවිඥානික වස්තුවක් කියන මිම්ම ලබා ගන්නයි. ඒක මිම්ම ලබා ගත්තේ මොකටද? දෙවනුවට චිත්තචෛසික ටික ප්‍රකට කර ගන්නයි. එහෙනම් මෙබඳු කය අසුරු කරගෙන පවතින හිතේ තියෙන චේතනාව මතයි මේ කය සැලවීම වෙන්නේ. මේ වචනය ක්‍රියාත්මක වෙන්නේ කියලා ඕගොල්ලෝ කයේ අනාත්ම ස්වභාවය බලලා අචේතනික ස්වභාවය බලලා අනාත්ම අචේතනික කයේ පැවැත්ම වෙන්නේ සිතේ ක්‍රියාව නිසායි කියලා බලනකොට මේ නාම රූප දෙක ගැන ඕගොල්ලෝ නුවණ ආවොත් ඒ රූපය හෝ පුද්ගලයේ සිත සිතුවිලි ටික හෝ පුද්ගලෙක් කියන දිට්ඨිය Taman තුල හිටින්නේ නැහැ. දුර වෙනවා. කෙනෙකුට පුළුවන් නම් වැරදි හරි එක දවසක් Tamanට සිහි වෙන අරමුණු කීපයක මෙන්න මේ ටික හිතන්න. ඔයගලන්ට පුදුමාකාර දැක්මක් ඇති වෙයි. ඒකාන්තයෙන් මේ ඇස් දෙක පිරිසිදු වෙනවමයි. කළා බලන්න. යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේව නිර්මල විදියට පූජා කරන්න අවස්ථාව හම්බ වෙනවා Tamanටම සහේතුකව. කවුරුත් කිව්වට නෙමෙයි. ඕගොල්ලන්ට තරහ ඇති වෙච්ච එක අරමුණක් විදර්ශනා කරන්න. තරහ පවතින එක පුද්ගලයෙක් විදර්ශනා කරගන්න. එක තරහවක් විදර්ශනා කරගන්න. එහෙම බැනපු තරහ තියෙන එක පුද්ගලයා අයින් වුණාම මේ පටිගය අයින් වෙන හැටි, තරහව අයින් වෙන හැටි ඕගොල්ලන්ට පෙනේ. එපමණකිනුත් ඕගොල්ලෝ මේ ශාසනය යමක් කළා. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් යමක් කළා වෙනවා. පින්වතුනි, අපි ඔබත් මම දුක් විඳින්නේ ඔබගෙත් මගෙත් තියෙන පෞද්ගලික කෙලෙස් වලට මේ සසර. අපේ බැඳීම, අපේ තණ්හාව අපිට ගෙවා ගන්න බැරුව. නමුත් බෝසතාණන් වහන්සේලා සසර දුක් විඳින්නේ Taman නිසා නෙමෙයි. මම මතක් කරලා තියෙනවා. සුමේද තාපසයාගේ කාලේ හතර පද ගාතාවක් අහලා නිවන් දකින්න පුළුවන්කම තිබුණා. ඒ තරම් හැකියාවක් තිබුණත් අත්තටපත් නිවන්පත අතහැරියේ බණ කියන බණ අහන ඔබත් මාත් වෙනින් කරුණාවෙන් එක සත්‍යයක් හරි සසරින් එතර කළා මිසක මම එතර වෙන්නේ නැහැ කියන මහා කරුණාවෙන්. අනේ ඒසා කරුණා ගුණයකින් යුක්තව කූරු කටුකු තියුණු දුක් වේදනාවන් විඳින්න පාරමී ධම්ම පුරලා බුද්ධ රාජ්‍යයටපත් වෙච්ච මගේ බුදුරජාණන් වහන්සේගේ අහිංසක එක බලාපොරොත්තුවක් අපිට ඉෂ්ට කළ දෙන්න පුළුවන් නම් ඔබ හරි මම හරි සසරෙන් මිදුණොත් මෙතන මාවතකට ආවොත් ඒ මගේ බුදුරජාණන් වහන්සේගේ අහිංසක එක බලාපොරොත්තුවක් ඉෂ්ට කළ දුනා වෙනවා. උන්වහන්සේ පාරමී පිරුවේ එක සත්‍යකෝ සසරෙන් එතර කරන්න තියෙයි නම් කියලා. අන්න ඒ බලාපොරොත්තුව ඉෂ්ට කළ දෙන විදිහට ඔබට ඔබේ හිත කය වචනය හදා ගන්න පුළුවන් නම් මෙන්න මේ සක්කාය දුරු වෙන රාග දේශ මොහ දුරු වෙන විදිහට එක අරමුණක් දෙකක් මේ වෙසක් සතියේ මෙනේ කරන්න පුළුවන් නම් ඔබ නියම බෞද්ධයෙක් විදිහට මේ වෙසක් පොයේ සමරපු කෙනා වෙනවා. ඔබ නියම විදිහට බුදුරජාණන් වහන්සේ පූජා කළ කෙනෙක් වෙනවා. ඒ නිසා මතක් කරනවා මෙන්න මේ පෙන්නපු ධර්මයේ මේටත් වඩා ගොඩාක් ගැඹුරට යනවා. ඒකට තමන් මහන්සි වෙන්න ඕනේ. සරල තැනින් පටන් ගන්න අනුක්‍රමයෙන් ධර්මයේ විසින් ඔබ ටිකෙන් ටික ගැඹුරට ගෙනියයි. හැබැයි මතක් කරනවා එකක්. ඔබ කය ගැන බැලුවා කියලා නොබැලා සිතුවිලි ගැන හිතන්නවත් එපා. වචන ගොඩක් ඔබට ගොඩ නැගෙයි. නමුත් ඔබ සිතේ සිතුවිලි වල අනිත්‍ය දකිනවා කියන එක වෙන්නේ නැහැ.
කය ඔබ බලන්න, කය ඔබ බලපු පමණකින් කෙලෙස් ගෙවෙන්නේ නැහැ. සිත ඔබට බලන්නත් බෑ. කය බලපු පමණකින් සිත ගෙවෙන්නේ, කෙලෙස් ගෙවෙන්නේ නැහැ. මේ ධර්මතා දෙක අනුපිළිවෙල වැඩෙන්න ඕනේ. කයේ අනාත්ම ස්වභාවය, අචේතනික ස්වභාවය, මලමිනියකට බඳු ස්වභාවය ඔප්පු කරගන්නයි කය ගැන බැලුවේ. කායානුපස්සනාවෙන් වෙන්නේ, කරන්නේ ඔන්න ඔය අර්ථයයි. ඊට පස්සේ ඔබට කයෙන් මේ කටයුතු කරන්න බැයි නම් මේ කටයුතු කළේ කොහොමද කියන ප්‍රශ්නෙට පිළිතුරු සපයමින් තමයි ඔබට චිත්තජයසික පිළිබඳව යම් අවබෝධයක් දැක්මක් ඇති වෙන්නේ. ඒකද කුසල් සිතකින් අකුසල් සිතකින් කිරින් කියන කටයුතු කෙරෙන්නේ කොහොමද කියන එක ධර්මයෙන් පෙන්වනවා. කයත් අනාත්මයි. කය ඇසුරු කරගෙන පවතින සිතී ඇතිවෙන චේතනාව මත වචන පිට කරනවා. සිතත් ඉවරයි, වචනෙත් ඉවරයි. එතකොට ඔබ කයට මැන්නේ නැත්නම් සිත අනිත්‍ය බව පේනවා ඉබේම. ඒ ක්‍රියාවේ අනිත්‍යත් පේනවා ඔබට. සිතී අනිත්‍ය, සිතින් කරන ක්‍රියාවෙත් අනිත්‍ය ඔබට කොච්චර කෙරුවත් පේන්නේ නැහැ කය ආත්ම වෙන තාක්. මොකද ඒ ටික ගැට ගන්න ඔබ කයට. කියන්නේ අර පුද්ගලයනේ බැන්නේ කියලා කයට ඇඟිල්ල දික් කරනවාමයි. කායගත සතිය වැඩුවොත් කය අනාත්මයි මලවිනියක් නම් ඉබඳු කයක කොහොමද මේ වාග් වේදී උනේ? සිතත් සිතී ඇතිවෙන චේතනහම් වික්වේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායන වාචාය මනස. මහණෙනි මම චේතනාව කර්මයයි කියලා කියනවා. සිතින් හිතලමයි හිතන්නේ, සිතින් හිතලමයි කියන්නේ, සිතින් හිතලමයි කරන්නේ. එහෙනම් මේ කියන කරන දේ ආරම්භය අභ්‍යන්තරයේ ඉඳලා එළියට ඇවිල්ලා මිසක එළියේ ඉඳන් හිතන කියන කරන කෙනෙක් ඉඳලා තියෙද? නැහැ. ඒ ටික ප්‍රකට වෙන්නේ, පෙනෙන්නේ, දැනෙන්නේ ඔබට කයේ අනාත්ම ස්වභාවය දැනගත්තාමයි. ඒ අනාත්ම ස්වභාවයක ඔබව පිහිටවන්න පත් කරන්නයි කායගත සතිය තියෙන්නේ. ඒක දැක්කම ඔන්න කය පුද්ගලයෙක් කියන මින්ම අතහැරෙනවා. ඒ කය අසුරු කරගෙන පවතින සිතේ ඇති වෙන චේතනාවෙන් හිතන, කියන, කරන දේ, ඒ කියන කරන දේ නම් කරනවා විඤ්ඤාප්ති, කාය විඤ්ඤාප්ති රූප, වච විඤ්ඤාප්ති රූප කියලා. ඒ සිද්ධාන්ත ටික ඔබට පැහැදිලි වෙනකොට, ඒ සිත නිරුද්ධ වෙනකොට, ඒ සිතේ චේතනාව නිරුද්ධ වෙනකොට, ඒ චේතනාව නිසා කියපු කරපු ධර්මතාවයත් නිරුද්ධයි කියන නුවණ ඔබට එනකොට, ඔබට ඉතුරු වෙන්නේ කියන කරන පුද්ගලයෝ. ඔබට ඉතුරු වෙන්නේ නැහැ සක්කාය ආරම්භය දිට්ඨියක්. ඔබට තියෙනවා දර්ශනයක්, සක්කාය රූපයක් තියෙනවා නම් මේ ධර්මයයි ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාරය නැති වෙනවා. ඒ කය ඇසුරු කරගෙන අරමුණක් විඳින්න පුළුවන්, හඳුනන්න පුළුවන්, හිතන්න පුළුවන්කම ඇති වෙනවා නම් හිතක ස්පර්ශය කියන ධර්මතාවයක නොයි ඒ විඳින්න, හඳුනන්න, හිතන්න පුළුවන්කම ඇති වෙන්නේ. යම් දැනගැනිල්ලක් සිතක් ඇති වෙනවා නම් ඒ මලමිනියක් බඳු රූපයත්, ඒ රූපයේ ඇසුරු කරගෙන පවතින සිතේ උපන්න නාම ධර්මත් කියන දෙක නිසායි සිත පවතින්නේ. නාම රූප නිසා විඥානය පවතින්නේ කියන නුවණත් ඔබට ඇති වෙනවා මේ ධර්මතා ටික දකිනකොට. හැබැයි ඔබ කයට ගැට ගැහුවොත් ඔබට කයත් ආත්මයි. ඒ කයෙන් කරන, සිතින් කරන, චේතනාවෙන් කරන ක්‍රියාදාම ටිකත් ඔබට ආත්ම වෙනවා. ඒ නිසා මෙන්න මේ සක්කාය දිට්ඨිය දුරු වෙන්න නම් නැත්තම් ඔය විදිහට අපි මේ නාම රූප දෙක ඇත්ත දැක්ක යුතුමයි. ඕක කොච්චර අපේ ජීවිතයට අවශ්‍යද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඇඳගෙන ඉන්න ඇඳුමට ගිනිගත්තොත් අනිත් දේවල් ගැන බලන්න උත්සාහවත් නොවි ඇඳුම නිවන්න උත්සාහවත් වෙනවා වගේ, ආයුධ පහරක් වැදුනොත් අනිත් හැම දෙයක්ම නොබලා ඒ ආයුධ පහරට ප්‍රතිකර්ම කරගන්න උත්සාහවත් වෙනවා වගේ, ඊටත් වඩා වැඩිතර උත්සාහයක් යොදා ගන්න සක්කාය දිට්ඨි දුරු කරගන්න ඔබට පුළුවන් නම් චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුසරිතා. ඔබ බොහෝ කල් සිට කිව්වා කළා වූ දේවල් අහවලාට මෙහෙම කිව්වා, අහවලාට මෙහෙම කළා කියලා පෙන්නකොට ඒ තමන් කිව්වා වූ කළා වූ කියන තැනක තියෙන අරමුණ මෙනෙහි කරන්න. තමන්වත් මෙනෙහි කරන්න. මේ කය අචේතනික වස්තුවක්, මලමිනියක්. මේ කයට මුකුත් තේරෙන්නේ නැහැ.
මේ කය ඇසුරු කරගෙන පවතින හිතට මේ ඉදිරියෙන් පෙනෙන රූප නිමිත්ත හිතෙන් ගන්නවා. මේ කය පැත්තකම තියෙන්නේ. ඒ රූප නිමිත්ත හිතෙන්ම හඳුනගෙන මේ මිනිස්සු ඉන්නව නේද කියලා හිතෙන්ම හිතනවා. හිතලා ඒ හිතෙන්ම මේ මිනිස්යන්ට මෙහෙම කියන්න ඕනේ කියලා චේතනාවක් ඇති කරන ඒ චේතනාව නිසා මේ වාග් වේදයක් ඇති කරනවා. කය නිකම් උපකාරක ධර්මයක්. නමුත් මලමිනියක් බඳු කය ඇසුරු කරගෙන පවතින හිතෙන් අරමුණ දැනගෙන ඒ මත චේතනාවක් පහළ කළා මේ වචී විඤ්ඤාප්ති රූපේ පිට කරනවා. ඒ චේතනාව නිසා ඒ සිද්ධිය නොදකිනකොට මේ නාම රූප දෙක නොදකිනකොට මම කියනවා මම කතා කරනවා කියන දිට්ඨියක් ඇවිල්ලා ඇති. මෙතනම මේ රූපයත් ඒ රූපය අතර කරගෙන පවතින සිතෙන් කරන ක්‍රියාවලියත් මෙනෙහි කරන්න බැරිව මම කතා කරනවා කියන අදහසක් ඇතුව ඇති. ඔය විදිහටම පරසත්තනංව පරපුද්ගලනංව අනිත් තැනක තියෙන රූපයේ අචේතනික බවත් ඒ අචේතනික කය ඇසුරු කරගෙන පවතින සිතෙන් අරමුණක් දැනගෙන මෙහෙම කියන්න ඕන කියන චේතනස වචන පිට වෙනව නේද කියන එක නොදන්නාකම නිසා ඒ නාම රූප දෙකේ තව සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන දිට්ඨියකුත් තිබිලා ඇති. ඉතින් මේ නාම රූප දෙක නොදන්නාකම නිසා මගේ ආත්මය කියන වටපිටාවක් අපිට හැදිලා තියෙයි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. ඉතින් මෙන්න මේ ටික දුරු වෙන්න බලා ගන්න පුළුවන් නම් මේ පිළිබඳව ඒකම ගැටි හිටියොත් ඒකාන්තයෙන් මේ ඇත්ත පෙනෙනවමයි. මේ ඇත්ත දැකොත් අනන්ත අපරිමාණ දුක් සහගත සංසාර ගමනම නිමා කරගන්න පුළුවනි. ඒ තමයි මගේ බුදුරජාණන් වහන්සේට උපරිම සද්ධාවෙන් පූජා කළ පූජාව. අද අපිට පුළුවන් නම් මේ වෙසක් පොයට මගේ ජීවිත පූජාවෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් ඉහළම කල්ලන කමින් පූජා කළ සත්කාර කළ බව කියන එකත් මේ පින්වතුන්ට මතක් කරනවා. ඉතින් මේ දේශනාව හොඳට අහන්න. අහලා නිකන් ඉන්න එපා. ඇත්තටම හිතන්න ටිකක්. ඕගලන්ට බැන්න, ගැහුවා, නිඳා කළා කියලා සිහි වෙන හැම අරමුණකම අපිට පෙන්වන්නේ කයක්නේ. ওই සතිපට්ඨානේ කායගත සතිය මිම්ම කරගන්න මේ සතිපට්ඨානේ වඩන්න කියන්නේ මෙන්න මේ අර්ථයටයි කියන ටික දැනගත්තාම ඊටු ටික ඕගලන්ට පහසුයි. හරි එකම එක දවසක් උදේ ඉඳන් හවස වෙනකම් පැත්තකට ගිහිල්ලා තමන්ට බැනපු ගහපු නැත්නම් ඇසුරු කරන්න පුළුවන් වෙච්ච සිහි වෙන මිනිස්සු ඔන්න ওই විදිහට මෙනෙහි කර එක දවසක් පුළුවන් නම් ඉන්න මේ වගේ සිහි කරන්න කියන්න පුළුවන් තමන්ව එක දවසක් සිහි කරන්න. හැබැයි සැබෑවටම කයේ අනාත්ම අචේතනික අචිත්තක ස්වභාවයේ පිහිටලා ඒ බඳු කය ඇසුරු කරගෙන සිතෙන් කරන ක්‍රියාදාම වල ටික සිහි කරන්න. ඔබ ගෙදර එන්නේ හවසට ඊටමත් වාසනාවන්ත ජීවිතයක් අරගෙන මිසක කාලකන්ණී ජීවිතයක් අරගෙන නෙමෙයි. මේක කළා බලන්න ඕන. මේක මොනතරම් සහේතුකද කියන එකත් මෙහෙම නොවි වෙනවද කියන එක තමන්ගෙන්ම විමසලා බලන්න. තමන්ට මෙනෙහි කළ ගත හැකි මේ ටික. ඒ නිසා හැම දිනාටම මතක් කරනවා මේ දේශනාව මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති අනවරාග්‍රෝ දුක්ඛාගත සංසාරෙන් අත මෙදිලා මේ ජීවිතයේදී මුතුන් තමන්ගේ නිවීම මිදීම හදාගන්න හැම දිනාටම ශක්තියක්ම වේවා කියලා සංකල්පනවා. ඉතින් අද දවසේදී මේ පින්වත් සියලු දෙනා ගෙවල් දොරවල් වල නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරෝ මගේමයි ධර්මයේ මගේමයි සංඝරත්නයේ මගේමයි කියන ටික වචනෙන් නොකියවත් ක්‍රියාවෙන් කරමින්
මේ සද්ධර්මය අවබෝධ කරගෙන සතර දුකින් ඈතර වෙන්න ඕනේ කියන කලන සිත් ඇතුවයි මේ පින්වතුන් හැමදෙනාම මෙතෙන්ට ආවේ නැතුව ගෙවල් දොරවල් වල වැඩ කටයුතු නැති හින්දා පාළුවේ ඉන්න බැරි හින්දා නෙමෙයි. ඉතින් මේ අඩිය තියෙන අඩියක් ගානේ පෙන්නනවා පදවීතිහාරය කුසලයේ සිද්ධ වෙනවා. එක පදවීතිහාර කුසලයක ආනිසංශය පෙන්නනවා සතං හත්තේ සතං අස්සා සතං අස්සතරි සතං කඤ්ඤා සහස්සානි කියලා අස්ය 100,000ක් රත 100,000ක් වෙලඹු 100,000ක් රන් රිදී මුතුමැණික් 100,000 බැගින් යමෙක් පූජා කළොත් ඒ පූජාවකින් සිද්ධ වෙන ආනිසංසයට වඩා තුනුරුවන් වෙනුවෙන් ගෙදරින් එළියට බහලා යනකොට තියෙන එක අඩියක පින් සිද්ධ වෙනවා කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒකට කියනවා පද්ද වීතිහාර කුසලය කියලා. ඒක තවත් හොඳට බලලා කී හැකි මට ඔය ගාථාවෙන්. ඉතින් ඒ බඳු වටිනා කුසල ධර්මයක් ඔයගොල්ලෝ හැමෝටම සිද්ධ වුණා. බණ අහලා සිද්ධ කරගත්තා. කල්පනා කරගන්න මේ සියලු ආකාරයෙන් පහල කරගත්තා සියලුම කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂා ආදී ස්ථානට අධිග්‍රහිත ශාසන මාමක ඉෂ්ඨකාරක සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ගේ දිවයිසුරු වඩා වර්ධනය කරගන්න දිව්‍යෝත්පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත් පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවම් පදං. ඒ වගේම අද මේ සත්ක්‍රියාවල සහ සම්බන්ධ වෙච්ච පින්වත් සියලු දෙනාගෙත් ඒ වගේම මේ ධර්ම පාරමී සංවිධානයේ නිර්මාතෘතුමා ඇතුළු ඒ ධර්ම පාරමී සංවිධානයේ සියලුම පින්වතුන්ගේ නමිනසී කලුරිය කළා වූ සියලුම දෙනාටත් මේට සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාගේ නමිනසී කලුරිය කළා වූ සියලුම දෙනාට මේ ජීවිතයේ සාංශාරික වශයෙන් යම් ඥාති සම්බන්ධතාවයක් නිසා මේ පින්වතුන් බලාපොරොත්තු යම් ප්‍රසස්සිතන් ඒ සියලුම දෙනාට අද දවසේදී මේ සිද්ධ කළා වූ සියලු කුසල ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටින් සාදුනාදීන් අනුමෝදන් වෙලා එයයි දුකක සිටිනන් දුකෙන් අත මිදී සැපවත් භාගයටපත් වෙමින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතය. ඒ වගේම මේ පින්වත් සියලුම දෙනාටත් ඒ ධම්මපාරමී සංවිධානයේ නිර්මාතෘතුමන් ඇතුළු ඒ පවුල සියලු දෙනාටත් ඒ ධම්මපාරමී සංවිධානයේ සියලුම ක්‍රියාකාරී නිලතලවල සිටින සියලුම සමාජිකයන්ට මේ පින්වතුන්ට මේ අවස්ථාවට එන්නට ඉඩ අවස්ථාව සලසලා එන්නට ගෙවල් දොරවල් යම්තාක් සිටින ඒ සෑම දෙනාටත් දැකලා බලලා අතහිත දීලා උදව් උපකාර කළා වූ යම්තාක් සිටින මේ සියලුම දෙනාට පින් අනුමෝදන් වූ දිව්‍යංග දේව ආශිර්වාදයෙන් තුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිත වලට ඇතිවන්නා ලෙඩ දුක් කරදර බාධක අපලෝපද්‍ර දුරු වේවා. කරන කින යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා. සසර වසනාතුරු සාපේපාසාදී බියකට දුගි දුප්පත් අසන දින්දු භාවයකටපත් නොවි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසැනසී පැමිණ වැඩවදාලා උතුම් අජරාමර නිර්වාණ සම්පත්තිය වහවහ අවබෝධ කර ගැනීම සඳහා මෙම කුසල ධර්මය සෑම දිනාටම නිවන් පිණිස පාරමිතාවක් වේවා කියලා සාදු